නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන සතිපට්ඨාන සූත්‍රය. ඉතින් සතිපට්ඨාන සූත්‍රය විශේෂයෙන්ම භාවනා කරන පිරිසක් අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද විශේෂයෙන්ම භාවනාවේදී අපි ඉස්සරහට ගන්න විවිධාකාර ගුණාංග ඒ ආකාරයෙන් ඊටාම ප්‍රශස්ත අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ගෙන හැරපානවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය බෞද්ධයින් අතර බොහෝම ප්‍රචලිතයි. ඒ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ වගේම දීඝ නිකායෙත් සංග්‍රහ වෙලා තියෙනවා. ඊට අමතරව සතිපට්ඨානය මුල් කරගත්ත සූත්‍ර ගණනාවක් එකතු කළා සතිපට්ඨාන සංයුත්තය නමින් සංයුත්ත නිකායේත් වෙනමම කොටසක් අන්තර්ගත වෙනවා. නිසා සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨානය විශේෂයෙන්ම මුළු සූත්‍ර පිටකය පුරාම අපිට දැක ගන්න හම්බ වෙනවා. ඒ නිසා අපි අදහස් කළා මේ සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වන්න. අපි ඒකේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඉදිරියට යන ගමනක් දැන් මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් භාගතුන් වහන්සේ කුරු රට කම්මාස ධම්මනුවර වැඩ වාසය කරන අවස්ථාවේදී තමයි භික්ෂුන් වහන්සේලා අරබයා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම බොහොම ගම්භීර ප්‍රකාශයක් කරලා තමයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. කොමක් සඳහාද? සත්තානං විසුද්ධිය. මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස, සත්වයින්ගේ පිරිසුදු වීම පිණිස. එහෙමත් නැත්නම් චිත්ත පාරිශුද්ධිය පිණිස ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. මේ අයගේ තියෙන මේ ශෝක කිරීම, හඬා වැළපීම්, ඒවා සියල්ල සමතික්‍රමණය කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. දුක් දොම්නස් දුරු කළා දාන්න, දුක් දොම්නස් නැති කළා දාන්න. ඥායස්ස අධිගමාය. ඒ ඥාය කියලා කියන ඒ නිවන් දකින්න ඒකායන මාර්ගය, වෙනත් වචන වලින් කියනවා නම් ආරෂ්ඨාංග මාර්ගය කුමක්ද කියලා තමා වශයෙන්ම තේරුම් ගන්න ඒකායන මාර්ගයක් තියෙනවා. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන් සුව සාක්ෂාත් කරගන්න. ඒ කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මය. ඒතකොට අපිට තේරෙනවා නිවැරදිව යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් මේ කියන ආනිසංස ටික ටික එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ ගුරුවරයා කියනවට නෙමෙයි, පොතේ තියෙනවට නෙමෙයි, තමා තුළම තමන්ගේ හිතේ මේ ಗುಣධර්මයන්, මේ හැකියාවන්, මේ කියපු ආනිසංස වැඩෙන ආකාරයක් තමා තුළම තමන්ටම ප්‍රත්‍යක්ෂ විය යුතුයි. එහෙම නැත්නම් ඉතින් අපිට කොහේ හරි වැරදිලා, කොහේ හරි අපි වැරදි මාර්ගෙක ගිහිල්ලා තියෙනවා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිවැරදි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය නම් වඩන්නේ, නිවැරදි ආකාරයෙන් නම් අපි ඒක වඩන්නේ. එහෙමනම් අපිට තේරෙනවා මේ කියපු ආනිසංස ටික ටික අපිට ලැබෙන්න පටන් ගන්න ඕනේ. ඉතින් එතකොට සතිපට්ඨානය පටන් ගන්නෙ කායානුපස්සනාවෙන්. ඊට පස්සේ වේදනානුපස්සනාව, ඊට පස්සේ චිත්තානුපස්සනාව, ඊට පස්සේ ධම්මානුපස්සනාව කියලා සතිපට්ඨාන හතරක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට ඒ සතිපට්ඨාන හතරෙන් ආධුනිකයෙකුට පටන් ගන්න තියෙන්නේ, නැත්නම් මේ භාවනාවට පිවිසෙන්න තියෙන්නේ, සිහිය පිහිටවන්න පිවිසෙන්න තියෙන්නේ කායානුපස්සනාවෙන්. ඉතින් එතකොට අපි කායානුපස්සනාව ඔස්සේ දැන් දේශනා ගණනාවක් කළා. ඒකෙදී මුලින්ම බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ ආනාපාන සතියෙන්. ආනාපානය මුල් කරගෙන, නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මුල් කරගෙන කොහොමද කෙනෙක් සතිමත් බව දියුණු කරන්න කියන කාරණාව. එතෙන්දී විශේෂයෙන්ම තෝරාගත යුතු තැනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ශුඤ්ඤාගාරගතෝ වා, අරඤ්ඤගතෝ වා, රුක්ඛමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා කියලා. මොකද ආරම්භයේදී අපිට අවශ්‍යයි එක්තරා අන්දමක මානසික විවේකයක්, කාය විවේකයක්. ඒ නිසා අපි භාවනාව සඳහා පුළුවන් තරම් වෙන් වෙච්ච ස්ථානයක්, සුදුසු ස්ථානයක් තෝරගන්න ඒ නිසා උත්සාහවන්ත වෙනවා. මුලදී
ඒ බාහිරෙන් ලැබෙන යම්කිසි අනුග්‍රහයක් ලැබෙන තරමට අපිට මේ කටයුත්ත සාර්ථකව කරගන්න අවස්ථාව ලැබෙනවා. පස්සේ හැබැයි භාවනාව ප්‍රගුණ වෙනකොට ඕනම තැනක තමන්ගේ හිත අකම්පිතව පවත්වන්න, නිකලෙස්ව පවත්වන්න යෝගාවචරයේ උත්සාහන්ත විය යුතුයි. නමුත් ආරම්භක මට්ටමේදී පුළුවන් තරම් ඒ ආරම්භක යෝගියාට ඒ අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට ඒ බඳු අරණ්‍යයකට ගිහිල්ලා නැත්නම් රුක් මුලකට ගිහිල්ලා එහෙම නැත්නම් කවුරුත් නැති ශුන්‍යාගාරයකට ගිහිල්ලා එහෙමත් නැත්නම් ඒ භාවනා කරන පිරිසක් අතරට ගිහිල්ලා අපි S2 පියාගත්තාම අන්න අපිට එක්තරා අන්දමකින් අපි තුලට නැමුණු ගතියක්, අපි වෙතට පැමිණි ගතියක් අත්දක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආනාපාන සතිය වඩද්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ ස්ථානය සම්බන්ධයෙන්. ඊළඟට තමන්ගේ ඉරියව්ව ගැනත් විශේෂයෙන් සඳහන් කරනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං කියලාම සඳහන් කරනවා. ඒ කියන්නේ පළඟක් බැඳලා වාඩි වෙනවා. ඊට පස්සේ මේ පළඟ සම්බන්ධයෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කරනවා. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මේ නාසිකාග්‍රය අසල නැත්නම් උඩුතොල අසල ඒ ප්‍රදේශයේ සිහිය පිහිටවන උත්සාහන්ත වෙනවා. ඉතින් මෙතන සිහිය පිහිටවීම තුළ බලාපොරොත්තු වෙන්නේ මේ නාසිකාග්‍රය පසු කරගෙන යන. එහෙමත් නැත්නම් මේ අපි සිහිය පිහිටවපු තැන පසු කරගෙන යන ආශ්වාසය, පසු කරගෙන ඇතුළට යන ආශ්වාසය ගැන දැනුවත් වීමත්, ඊළාට ඒ තැන පසු කරගෙන පිටතට යන ප්‍රශ්වාසය ගැන දැනුවත් වීමත්. එතකොට අපි නතර වෙලා හරියට දොරටු පාලකයෙක් වගේ ඒ නාසිකාග්‍රය ප්‍රදේශයේ අවධානයෙන් ඉන්නවා. එතකොට අපිව පසු කරගෙන ඇතුළට යන ආශ්වාසය පිළිබඳව අපි දැනුවත් වෙනවා, ප්‍රශ්වාසය පිළිබඳව දැනුවත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේක සරල වශයෙන් දැනුණාට, සරල වශයෙන් පෙනුණාට කෙනෙකුට මේක කරන්න බොහොම අපහසුයි. මොකද අපේ හිතට පුරුද්දක් නැහැ මේ බඳු සරල අරමුණක, උපේක්ෂා සහගත අරමුණක, මදහත් අරමුණක සාවධානව සිටලා අපේ හිතට පුරුද්දක් නැහැ. අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි අතීතයේ වෙච්ච දේවල් ඔස්සේ යමින්, ඒව ගැන පසුතැවෙමින්, දුක් වෙමින්, තැවුල් වෙමින්, එහෙමත් නැත්නම් ඒව ගැනම විවිධාකාර වශයෙන් සතුටු වෙමින් ඉන්නා ස්වභාවය. ඒ වගේමයි අනාගතයේදී මේ දේවල් කරන්න ඕනා කියලා සැලසුම් හදමින්, ඒ වගේම විවිධ ප්‍රාර්ථනා තබා ගනිමින්, සිහිනමවමින් ඉන්න ස්වභාවය තමයි අපේ හිතේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බඳු සිතක් මේ වගේ අතිශය සරල අරමුණක ඒකාග්‍ර කරනවා කියන එක අතිශය අමාරු කාර්යයක්. ඒ නිසා මේ උපදේශ සරලයි වගේ වැටහුණාට, බාහිරට පෙනුණාට මේවා ප්‍රායෝගිකව යොදවන යෝගාචරයේකට තේරෙනවා මේ කියන දේවල් කොයිතරම්නම් ප්‍රායෝගිකව අපහසුද කරන්න කියලා. ඒකම තමයි අපිට මේ තරම් ගැඹුරක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මේ තරම් කාලයක් මිඩංගු කළා භාවනා ස්ථාන නැත්නම් භාවනා මධ්‍යස්ථාන සකස් කරගෙන සේනාසන, පන්සල්, ආරණ්‍ය, රුක්මුල් මේවා තරම් සකස් කරගෙන අපිට මේක කරන්න වෙන්නේ. මේ තරම් මේ කරන වැඩේ ප්‍රායෝගික පැත්තෙන් ගත්තාම අපහසුයි. නමුත් යෝගාචරයේ බොහොම අවංකව මේ කටයුත්ත සඳහා නිරත වෙනවා නම් ඒ කටයුත්ත කරන්න බැරි වැඩක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කොයි දේ කරන්න ගියත් මූලික කාරණා කීපයක් ඉස්සරහින් තියාගන්න කියලා. ඉතින් ඒක සෑම සතිපට්ඨානයකට පොදුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ආතාපි. කෙලස් තවන වීරයකින් මෙතනත්තා කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ මේ කරන කටයුත්ත සාර්ථක වීම මුලදී විශේෂයෙන්ම වීරය මත රඳා පවතිනවා. මොකද හිත බොහොම නොසන්සුන් හිතක්, එහෙ මෙහෙ දුවන සිතක්, අපි වෙන වචනකින් කියන වඳුරු මනසක් හැම තැනටම පයින්නෝ. ඉතින් ඒ බඳු හිතක් මෙල්ල කරගන්න සෑහෙන වීරයක් අවශ්‍යයි. නැවත නැවත අපිට අරමුණට ගෙනීම සඳහා සෑහෙන වීරයක් දරන්න අවශ්‍යයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් මේ හැකියාවන් අපි තුල දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී මන්දෝත්සාහී නොවි මේ කටයුත්තේ දිගට නිරත වෙන්න. මෙතනත්තට සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. මේක මේ දවසකින්, දෙකකින්, සතියකින්, මාසෙකින්, හමාරකින් ඉවර වෙන වැඩක් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ තමා තුළ ප්‍රගුණ කළ යුතුයි කියලා ඒ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව මේ කටයුත්ත කරන්න ප්‍රබල වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ කරගෙන යන කටයුත්තේදී ඇතම් තැම්වලදී යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. පරිසරයෙන් විවිධ බාධාවන් නැති වෙන්න පුළුවන්. අනිත් අයගෙන් යම් බාධාවන් නැති වෙන්න පුළුවන්. තමාගේම කායික වශයෙන් විවිධ රෝගාබාධ ආදී හැදුනහම එතනදී යම් බාධාවන් එන්න පුළුවන්. මේ මොන බාධාව ආවත්
තමන් කරගෙන යන භාවනාව අඛණ්ඩව කරගෙන යාම සඳහා ඒ වමනා කරන වීරයත් මෙතෙන්දී අවශ්‍ය වෙනවා. ඒ වගේමයි භාවනාව කරන අවස්ථාවේදී ඊටාම සැහැල්ලු මනසකින් බොහොම සැහැල්ලු සතුටුදායක මනසකින් මේ කටයුත්තේ නියැලෙන්න අන්න වීර සමතාවයකුත් නැත්නම් සමබරතාවයකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙන්න මේ ආතාපී ගුණය කෙලස් තවන වීරය විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒක සෑම සතිපට්ඨානයකටම පොදුයි. ඊට පස්සේ පෙන්නනවා සතිමා සිහිය පිහිටුවේ යුතුයි. වර්තමාන මොහොතේ සිහිය පිහිටුවේ යුතුයි. සම්පජානෝ. සිහිය පිහිටුවල පමණක් මදි. ඊට පස්සේ මේ වර්තමාන වශයෙන් අපි සිහිය පිහිටවපු ඒ කර්මස්ථානය සම්බන්ධයෙන් අපි සෑහෙන්න සම්පජඤ්ඤයක් පැවැත්විය යුතුයි. ඒ පිළිබඳව විස්තර විභාග වශයෙන් තේරුම් ගන්න උත්සාහන්ත විය යුතුයි. ඒ අරමුණ විනිවිද යන බැල්මක්, ඒ අරමුණ පිළිබඳව තොරතුරු සොයනා ගතියක්, පරීක්ෂණයක් අපි කළ යුතුයි. ඉතින් අන්නේ හරහා තමයි සම්පජඤ්ඤය දිනු වෙන්න පටන් ගන්න. එතකොට මේ ස්වභාවයත් සෑම කර්මස්ථානයකටම පොදුයි. ඊට පස්සේ මතක් කරනවා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. අපේ හිතේ নানা ප්‍රකාර දොම්නස් සහගත ස්වභාවයන් තියෙනවා. ඒ වගේම ලෝභ සහගත ස්වභාවයන් තියෙනවා. ඉතින් ඒ බඳු ඒ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන දැඩි ලෝභය, ඇල්ම, එහෙම නැත්නම් තියෙන කනස්සල්ල, දොම්නස් සහගත ගතිය, ඒවා මදකට බැහැර කළා తాවකාලිකව හෝ පැත්තකින් තියලා බොහොම සැහැල්ලු මධ්‍යස්ත උපේක්ෂා සහගත ගතියක් අපේ මනසේ ඇති කරගත යුතුයි. ඉතින් මෙන්න මේ හැකියාවන් ටික අපි ගාව තියෙනවා නම් මේ සතිපට්ඨානය වඩන්න පහසුයි. ඉතින් ඒක අතකින් සතිපට්ඨානය වැඩිම හරහා මේ හැකියාවන් තව තව ප්‍රගුණ වෙනවා, තව තව දියුණු වෙනවා. ඉතින් පුළුවන් තරම් මේ කියපු ඒ බාහිර සාධක, ඒ වගේම මේ කියපු අභ්‍යන්තර සාධක අපි හැකි උපරිම මට්ටමකින් මේ භාගතුන් වහන්සේ පෙන්වන ආකාරයෙන් පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. එහෙමනම් සතිපට්ඨානය වඩන්න පහසු වෙනවා. ඉතින් එතකොට අපි ක්‍රමානුකූලව දැන් කායानुපස්සනාව පසු කරගෙන යනවා. ඒකෙදි මේ විදිහට ආනාපාන සතිය බුදුරජාන් වහන්සේ විස්තර කරා. ඊට පස්සේ ඉරියාපත සම්බන්ධයෙන් විස්තර කරනවා. ඉඳගෙන සිටීම, සිටගෙන සිටීම, ඇවිදීම, සයනය කිරීම කියන මෙන්න මේ ප්‍රධාන ඉරියව් හතරෙදිත් සිහිය දියුණු කරන එක ගැන විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අනිකුත් සියලුම අනු කුඩා ඉරියව්වලදීත් සිහිය පිහිටවන්න කියන කාරණේ මතක් කරනවා. ඊට එදිනදා කටයුතු වලදී පුළුවන් තරම් සිහිය දියුණු වෙන ආකාරයෙන් හැසිරෙන්න කියලා සම්පජඤ්ඤ පබ්බේදී විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනත්ම පැත්තකට අපිව යොමු කරනවා. ඒ තමයි පටික්කුල මනසිකාරය කියලා මේ කය දිහා පිළිකුල් සහගත අන්දමකින් බලන ආකාරයක්. මොකද අපි කය සම්බන්ධයෙන් අපි ගාව විශේෂයෙන් මාන්නයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බොහොම ලස්සනයි, සුබයි, දකුම් කලුයි කියලා ඒ හදාගත්ත දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි කය ගැන සෑහෙන මුලාවක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ බඳු මුලාවකින් අපේ හිත తాවකාලිකව හෝ අතමුදව ගන්න. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී අපේ හිතේ උත්සන්න වෙච්ච රාගයකින් අපේ හිත මුදවලා නැවතත් තැම්පත් කරගන්න, මධ්‍යස්ත කරගන්න. එහෙම නැත්නම් අපේ හිතේ ඔඩුදුවලා තියෙන මාන්නයකින් අපේ හිත නිදහස් කරලා නිහතමානී වෙන්න. එහෙමනම් මෙන්න මේ පටික්කුල මනසිකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් මේ පටික්කුල මනසිකාරයම තවත් පැත්තක් වශයෙන් අපිට නව සීවතිකය අපි ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ කියන්නේ මිය ගියාට පස්සේ මේ කයට අත්වෙන ඉරණම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. අපි කොයිතරම් උජාරුවට මේ වර්තමානයේදී කටයුතු කළත්, එහෙම නැත්නම් අපි මේ ජීවිතය ගත කළත්, අපිට කොයිතරම් වත් පොහසත්කම් බලපුලුවන්කාරකම් තිබුණත් මිය ගියාට පස්සේ මේ කය බොහොම අසරණව විවිධාකාර මට්ටම් පසු කරගෙන බොහොම විරූපීව දුගඳ හොමද මට්ටමකින් මැරලා යනවා. දි รา පත් වෙලා යනවා. ඉතින් ඒ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් ඒ හරහාත් අපිට අර අපේ තියෙන මාන්නය දුරු කරගන්න පුළුවන්. මේ කය සම්බන්ධයෙන් තියෙන ඇල්ම දුරු කරගන්න පුළුවන්. මේ කය සම්බන්ධයෙන් තියෙන දැඩි ලෝභය දුරු කරගන්න පුළුවන්. රාගය දුරු කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් කෙනෙක්ගේ කයක් සම්බන්ධයෙන් අපේ හිතේ ඇති වෙලා තියෙන රාගය දුරු කරගන්නත් පුළුවන්. ඉතින් දැන් මේ වගේ දෘෂ්ටි කෝණ වලින් අපේ කය දිහා බලද්දී විශේෂයෙන් අපි සැලකිලිමත් වෙ යුතුයි. මේකේ ප්‍රමාණය දැනගෙන ඒ බඳු භාවනාවක් දියුණු කරන්න. මොකද අපි ප්‍රමාණය ඉක්මවා ගියොත් අපිට අපේ කය ගැන ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. හරියට එපා වෙච්ච ගතියක්, ඒ කියන්නේ බොහොම මානසිකව ඇද වැටිච්ච ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ බඳු තත්ත්වයක් මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අර රාගයෙන් මත් වෙච්ච ගතිය.
රාගයෙන් දැවෙන ගතිය අයින් කළා නැවත හිත මධ්‍යස්ත කර ගැනීම. මාන්නයෙන් ඔද වැටිච්ච ගතිය අයින් කළා නිහතමානී වීම. ඉතින් මේ தത്വයට අපේ හිත දැනටමත්පත් වෙලා තියෙනවා නම් ඉතින් මේ බඳු භාවනා ක්‍රමයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේ නමුත් අපේ හිත එක පාටම ඉතින් මේ බඳු මධ්‍යස්ත භාවයක නිහතමානී භාවයක නිතර තියෙන්නේ නැති නිසා ඒ අවස්ථානුකූලව මේ භාවනා ක්‍රම පාවිච්චි කිරීමේ වරදක් නැහැ. ඉතින් මේ බඳු භාවනා ක්‍රම හරහා අපේ කයට නැවත නැවත හිත පැමිණෙනවා. ඉතින් ඒ කයට හිත පැමිණුණාට පස්සේ කය දිහා තව සූක්ෂමව බලන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ මේ කය හරියට නිකන් කර්මාන්ත ශාලාවක් වගේ නිරන්තරයෙන්ම මේකේ වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා. ඒ නිසා කයේ විවිධාකාර ලක්ෂණ ප්‍රකට වෙනවා. තද වෙන ගති, රළු වෙන ගති, උණුසුම් වෙන ගති, සිසිල් වෙන ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, සෙල වෙන ගති, කම්පන වෙන ගති මේ වගේ අතිශය ප්‍රාථමික මට්ටමේ අපි ඒවට කියන ධාතු ලක්ෂණ කියලා. බඳු ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. කයට හිත හොඳට ඒකාග්‍ර වෙන්න ඒ කය සම්බන්ධයෙන් ඒ ඇති වෙන සංවේදී බව නිසා මේ කයේ තියෙන ධාතු ලක්ෂණ කෙනෙකුට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිව ධාතු මනසිකාරය සඳහා ඊළඟට යොමු කරනවා. කොහොමද මේ කය දිහා සත්වයේ පුජ්‍යලයක් මමෙක් ආත්මයක් වශයෙන් බලන්නේ නැතුව මෙතන තියෙන මේ යථා ස්වභාවය, ධාතු ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත කරනවා. ඉතින් මේ ආකාරයෙන් අපි ධාතු මනසිකාරය ගැනත් සාකච්ඡා කළා. එතකොට කායानुපස්සනාව ගැන අපි සෑහෙන්න දැන් සති කිහිපයක් තිස්සේ සාකච්ඡා කරලා තියෙනවා. අද අපිට පිවිසෙන්න පුළුවන් වේදනානුපස්සනාවට. දැන් වේදනානුපස්සනාව බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙත් අර වගේම ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ ශාසනයේ යෝගාවචරයේක් වේදනාවන් කෙරෙහි වේදනාව වශයෙන් බලමින් වාසය කරනවා. ඉතින් එතකොට මේ වේදනාසු වේදනානුපස්සී විහෙරති. දැන් අපිට වේදනා සම්බන්ධයෙන් පොතකින් දැනගන්න පුළුවන්, කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න පුළුවන්, ධර්මදේශනාවකින් අහන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමාන කාලේ වීඩියෝ දර්ශනයකින් දැනගන්න පුළුවන්. ඉතින් නමුත් මේක නෙමෙයි මේ අදහස් කරන්නේ. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා කිව්වහම මේ තමන්ගේ කයේ මූලික වශයෙන් පහළ වෙන ඒ වේදනාවන් ගැන ඒ මොහොතේදී දැනුවත් වීම. තමා වශයෙන් ඒ මොහොතේදී ඍජුව දැනුවත් වීම තමයි මෙතෙන්දී ඊටාම වැදගත් වෙන්නේ. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැනුවත් වීම. කාගෙන්වත් අහගෙන නෙමෙයි, පොතකින් බලලා නෙමෙයි. මේ මොහොතේ අපේ කයේ සැප වේදනාවක් පහළ වෙනවා නම් මේ මොහොතේදී සැප වේදනාවක් පහළ වෙනවා කියලා දැනගන්න. මේ මොහොතේදී දුක් වේදනාවක් පහළ වෙනවා නම් දුක් වේදනාවක් පහළ වෙනවා කියලා දැනගන්න. මේ මොහොතේදී උපේක්ෂා සහගත වේදනාවක් එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාවක් පහළ වෙනවා නම් නොදුක් නොසුව වේදනාවක් පහළ වෙනවා කියලා දැනගන්න. ඉතින් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මතක් කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. අර අපි කලින් මතක් කරගත්ත ඒ බාහිර පසුබිම හිතේ පවත්වා ගත යුතු ආකාරය බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ කියන්නේ අපිට මෙතෙන්දී අවශ්‍ය වෙනවා කෙලස් තවන වීරයකින් කටයුතු කිරීම. සැප වේදනාවක් ආවට සැප වේදනාව ඔස්සේ යන්නේ නැතිව වේදනාව වශයෙන් දැනගනිමින් වාසය කිරීමක්. දුක් වේදනාවක් පහළ වුණාම ඒ ඔස්සේ ගැටෙන්න යන්නේ නැතිව වේදනාව වශයෙන් දැකගනිමින් වාසය කිරීමක්. උපේක්ෂා වේදනාවක් පහළ වෙන අවස්ථාවේදී ඒ ගැන නොදැනුවත්කමින් ඒක නොදැනී උදාසීනත්වයකටපත් වෙලා ඈලි මෑලි ගති ඇති කරගෙන නැත්නම් නිදිමත ගති ඇති කරගෙන ඒ උපේක්ෂා සහගත වේදනාව ගැන නොදැනුවත්ව මුලාව ඉන්නව වෙනුවට ඒ ගැන දැනුවත්ව ඒ ගැන විචක්ෂණශීලීව කටයුතු කිරීමක් එතකොට මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සුඛං වේදනං වේදියාමීති සුඛං වේදනං වේදියාමීති පජානාති. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. යම් අවස්ථාවකදී සැප වේදනාවක් තියෙනවා ඒ වෙලාවදී සැප වේදනාවක් තියෙනවා කියලා දැනගන්න. දැන් මේ දැනගැනීම මූලික වශයෙන් කෙනෙකුට කරන්න පුළුවන් වුණත් ඒකට යම්කිසි ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි කායානුපස්සනාවේ තියෙන ප්‍රයෝජනය අපිට ඉරියව්වල සිහිය පවත්වලා ආනාපාන සතියේ සිහිය පවත්වලා එදිනෙදා කරන කටයුතු වල සිහිය පවත්වලා අර විදිහට සිහිය දියුණු කරගත්ත යෝගාවචරයෙකුට මේ කියන වේදනානුපස්සනාව පහසුවෙන් යෙදෙන්න පුළුවන්.
මොකද මේ සැප වේදනාව මුළු කය පුරාමත් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි කයේ යම් ස්ථානයක පහළ වෙන්නත් පුළුවන්. ඒතර මේ අවස්ථා දෙකේදීම ඒ වේදනාව සිහියට හසු කරගන්න නම් යම්කිසි මට්ටමකින් දියුණු වෙච්ච සතිමත් බවක්, ඒකාග්‍රතාවයක්, සමාධිමත් භාවයක්, ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා කොහොමත් වේදනානුපස්සනාවට පිවිසෙන යෝගාවචරයේ එක පාටම වේදනාව බලනව වෙනුවට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම කර්මස්ථානයක් හෝ ඉරියව්වට සිත යෙදීම හෝ මේ වගේ ධාතු කර්මස්ථානයක් හෝ ඒ බඳු කායानुපස්සනා කර්මස්ථානයක් වඩලා ඊට පස්සේ ඒ තුලින් හිතේ ඇතිවෙච්ච යම්කිසි පන්නරයක්, හැකියාවක්, ශක්තියක්, කුසලතාවයක් මුල් කරගෙන වේදනානුපස්සනාවට පිවිසීම බොහොම නුවණට හුරුයි. ඒක ඇත්තටම ඉබේටම සිද්ධ වෙනවා. යම්ස කෙනෙක් කායानुපස්සනාවේ නිරත වෙනකොට එයාව ක්‍රමානුකූලව ඊළඟ පියවරට මේ වේදනා දිහා බලන්න ඉබේටම වගේ පෙළඹෙනවා. ඒක තමයි මේ ධහමේ තියෙන ඕපනයික ගුණය. ඊළඟ මට්ටමට ඒ ධහම විසින්ම අපිව අරගෙන යනවා. අපි ආයි බලෙන් වේදනානුපස්සනාව කළ යුතුයි කියලා මේ විශේෂයෙන් උත්සාහ නොවුනත් කායानुපස්සනාවේ කාලයක් නිරත වෙනකොට ඉබේටම වේදනානුපස්සනාවක් වෙත යෝගාවචරයක් නැඹුරු වෙන ගතියක් තියෙනවා. ඒක හරිම ස්වාභාවිකයි. එතකොට හරීම ඝර්ෂණයකින් තොරව, ලොකු ගැටුමකින් තොරව, ලොකු කරදරයකින් තොරව වේදනානුපස්සනාවකට කෙනෙකුට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක පාටම කෙනෙක් වේදනානුපස්සනාව පටන් ගත්තොත් සමහර විට ඒ උමනා කරන හැකියාවන් හිතේ දියුණුලා මදි නිසා යම් ගැටලු වලට, බාධා වලට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. දැන් යම්ස කෙනෙක් අපි හිතමු ආනාපාන සතිය වගේ කර්මස්ථානයක් වඩලා එයාට හිත එකඟ කරගන්න දැන් යම් හැකියාවක් තියෙනවා. එයාට පුළුවන් ටික වෙලාවක් නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය පවත්වන්න. හුස්ම රැලි ගණනාවක් සිහියෙන් ඉන්න එයාට පුළුවන්. එතකොට එක තැනකට සිහිය යොමු කිරීමක්, අවධානය යොමු කිරීමක්, හිත ඒකාග්‍ර කිරීමක් ගැන දැන් යම්කිසි කුසලතාවයක් මේ යෝගාවචරය තුළ දිනුනලා තියෙනවා. එතකොට අන්න ඒ බඳු යෝගාවචරයෙකුට තේරෙනවා දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ එකක්, ඒක රූපයක්, ඊළඟට ඒ ගැන දැනුවත් වීම කියන්නේ තව එකක්. එතකොට ඒ බඳුම පිවිසුමක් තමයි වේදනානුපස්සනාවේදීත් තියෙන්නේ. වේදනාව කියන්නේ එකක්. ඒ වේදනාව පිළිබඳව දැනුවත් වෙන සිත කියන්නේ තව එකක්. එතකොට අපි හිතමු කායික සැප වේදනාවක් කොහේ හරි පහළ වෙලා තියෙනවා. එතකොට අපේ අර දැනුවත් වෙන සිත එතනට ලං කළා ඒ වේදනාව ගැන දැනුවත් වෙනවා. අපේ හිත එතනට ඒකාග්‍ර කරනවා. ඒකාග්‍ර කරාම අන්නේ වේදනාවේ යථා ස්වභාවය අපිට පොඩ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. ඊළඟට දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දැන් අපේ කයේ දුක් වේදනාවක් පහළ වෙනකොට සාමාන්‍ය ස්වභාවය තමයි ඒකත් එක්ක ගැටෙන එක, මේක එපා වෙන එක, ඉක්මනට ඒකෙන් පැනලා අයින් වෙන්න හදන එක. නමුත් මේ අවස්ථාවේදී යෝගාවචරයා මේ දුක් වේදනාව ගැනත් බොහෝම මදහත්ව බලන ගතියක් ඇති කරගෙන, ඉවසන ගතියක් ඇති කරගෙන මේකෙන් ඉගෙන ගන්න උත්සාහයක් දරනවා. මේ ගැන අධ්‍යයනය කරන්න උත්සාහයක් දරනවා. එතකොට එයාගේ අර ඒකාග්‍ර වෙච්ච හිත ඒ දුක් වේදනාව පහළ වෙන තැනට යොමු කරගෙන ඒ වේදනාව ගැන සෙවිල්ලෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා. අදුක්කම සුඛං වේදනං වේදියමානෝ අදුක්කම සුඛං වේදියාමීති පජානාති. මේ විදිහට උපේක්ෂා සහගත වේදනාවක් මේ කයේ ඇති වෙලා තියෙනවා නම් එතනට අවධානය යොමු කරගෙන මේ අවස්ථාවේදී උපේක්ෂා වේදනාවක් නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් නොදුක් නොසුව වේදනාවක් මේ තියෙන්නේ කියලා ඒ ගැන දැනුවත් වෙලා හොඳට ඒ ගැන අවධානයෙන් සෙවිල්ලෙන් වාසය කරනවා. ඉතින් මේ විදිහට කෙනෙකුට පුළුවන් වේදනානුපස්සනාවකට පිවිසෙන්න. දැන් පින්වත්නි ඇත්තටම මේකේ වැදගත්කම තමයි අපි සාමාන්‍යයෙන් සැප වේදනාවක් විඳිනකොට ඒ සැප වේදනාවට ලොල් වෙන ගතියක්, ඒකට ඇලෙන ගතියක් තියෙනවා. ඒක තව ඉල්ලන ගතියක් තියෙනවා. ඒක මගේ කරගන්න ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දුර්වලකම හරහා අපි තුල රාගානුසයක් වැඩෙනවා. තව අපේ ඇතුලේ අනුසය මට්ටමක් දියුණු වෙනවා. අපි වැඩෙනවා. අපි අර විදිහට ඒ සැප වේදනාවට ලොල් වීම හරහා. ඒ සැප වේදනාව තුල මුලා වීම හරහා. ඒක තව ඉල්ලගෙන, ඒක තව වැළඳගෙන
ඉන්න ගතිය හරහා අපි අපේ හිතේ ගැඹුරේ පතුලේ රාගානුසයක් වර්ධනය වෙනවා. ඒ වගේමයි අපේ දුක් වේදනාවක් පහළ වුණාම ඒ ගැන අඬලා වැළපිලා පසුතැවිලා ඒ ගැන ලොකෝ චිත්ත පීඩාවකින් කටයුතු කිරීම හරහා අපි තුල පටිඝානුසයක් දියුණු වෙනවා. පටිඝානුසයක් වැඩෙනවා. ඉතින් ඒක අතකින් හරි අසාධාරණ විදිහකට මේක සිද්ධ වෙන්නේ. මොකද දුකක් පහළ වෙලක් තියෙනවා. ඒක ගැන කෙනෙක් අඬනවා වැළපෙනවා. හැබැයි ඒ හරහා අපේ හිත තව තව දූෂිත වෙනවා. අපේ හිත ඇතුලේ පටිඝානුසයක් වර්ධනය වෙනවා. ඒ වගේමයි අපි බහුල වශයෙන් ගත කරන්නේ උපේක්ෂා වේදනාවන්ගේ. නමුත් ඒව ගැන අපි දැනුවත් නැහැ. අපි ඒව ගැන හිතන්නේ නැහැ. අපිට ඒක බොහොම කම්මැලි දනවන අරමුණක්. ඒ නිසා අපි වෙන වෙන අරමුණු වල මුලා වෙන ගතියක් තියෙනවා. උපේක්ෂා වේදනාවක් අපේ කයේ තියෙනකොට. ඒ නිසා ඒ අවස්ථාවේදී අවිජ්ජානුසයක් නොදැනුවත්කම පිළිබඳව අනුසය ධර්මයක්, මෝඩකම පිළිබඳව අනුසය ධර්මයක් අපේ හිතේ දියුණු වෙනවා. ඒ නිසා අපි නිවැරදිව මේ සැප වේදනාවන්, දුක් වේදනාවන්, නොදුක් නොසුව වේදනාවන් දැනගත්තේ නැත්නම් අපි තුල රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය දියුණු වෙනවා. හැබැයි මෙතෙන්දී සැලකිය යුතු තවත් කාරණාවක් තියෙනවා. යම් යම් निराமிස සැප වේදනාවන් තියෙනවා. निराமிස දුක් වේදනාවන් තියෙනවා. निराமிස උපේක්ෂා වේදනාවන් තියෙනවා. ඒ බඳු निराமிස වේදනාවක් සම්බන්ධයෙන් මේ අනුසය ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් භාවනා කරනවා. ඒ භාවනා කරන අවස්ථාවේදී එයා බොහොම සුවදායී ගතියක්, බොහොම සැහැල්ලු ගතියක්, කය පිනා යන ගතියක්, මුළු කයම සම්බාහනය කරනවා වගේ ගතියක්, මුළු කයම තෙමෙනවා වගේ ගතියක්, බොහොම සුන්දර අත්දැකීමක් ලබන්න කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ බඳු සැප වේදනාවක් නිරාමිසයි. ඒක මේ පංචකාමයන්ගෙන් ඇහැ පිනවලා, කන පිනවලා, දිව පිනවලා ලැබපු සැපයක් නෙමෙයි. ඒක ඇවිල්ලා නිරාමිස ප්‍රීතියක්. ඒ බඳු නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳිනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ හරහා රාගානුසය වැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා භාවනා කරන පිරිස් ඒ බඳු සුවදායි අත්දැකීමක් ලබද්දී ඒ ගැන බියවිය යුතු නැහැ. මොකද ඒකෙන් අපිට අවැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒකට ලොල් වෙලා ඒකම ප්‍රාර්ථනා කරගෙන ඒකම පැය ගණන් හිටියා කියලා ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒකත් අපි වෙනම මතක් කරගන්න වටිනවා. මේකෙන් කරදරයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනුසයක් වැඩෙන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවක් වැඩෙන්නෙත් නැහැ. අනිත් පැත්තට යම් යම් දුක් වේදනාවන් තියෙනවා, නිරාමිස දුක් වේදනාවක්. නෙක්ඛම්මසිත දෝමනස්ස කියලා කියනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි මානසික දියුණුවක්, ආධ්‍යාත්මික දියුණුවක්. අපි තුමු ධ්‍යාන මාර්ගඵල ප්‍රතිවේදයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් ඒවා තාම ලැබිලා නැහැ. ඉතින් මේ නොලැබුණු ආධ්‍යාත්මික දියුණුවක් ගැන ඇතැම් වෙලාවට ඉතින් අපේ හිතේ පසුතැවිල්ලක්, දුම්නස් සහගත ගතියක් මතුවෙන්න පුළුවන්. නමුත් එතනත් ඒ දුම්නස් සහගත ගතිය පහළ වෙලා තියෙන්නේ මේ කාම වස්තුන් නොලැබීම නිසා. මේ අනුන් එක ගැටීම නිසා නෙමෙයි. යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් Tamanට තාම ඇති කරගන්න බැරි වුණා නේද කියලා තමයි ඒ බඳු දුම්නස් සහගත ගතියක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එතෙන්දී පටිඝානුසයක් වැඩෙන්නේ නැති ආකාරය. ඒ වගේම ඇතැම් අවස්ථාවන් තියෙනවා බොහොම උපේක්ෂා සහගතයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් භාවනා කරද්දී හිත උපේක්ෂාවට වැටෙනවා. බොහොම ගැඹුරින් සමතයක් වඩන යෝගාවචරයෙක් අපි හිතමු යා චතුර්ථ ධානයේට නැත්නම් අරූප ධානයකට සමවදිනවා. ඉතින් එතන තියෙන බොහොම ප්‍රබල උපේක්ෂාවක්. ඒ බඳු ප්‍රබල උපේක්ෂාවකදී කොතරම් කාලයක් ගත කළත් එයාට අවිජ්ජානුසයක් නැහැ. අර අවිද්‍යාව සම්බන්ධ අනුසය ධර්මයේ එතෙන්දී දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ඔය රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය වැඩෙන්නේ විශේෂයෙන් අර සාමිස වේදනා කියන මේ පංචකාමයන් හා ඇසුරෙන් ලැබෙන වේදනාවන් නිසා. නැතු නිරාමිස වේදනාවන් සම්බන්ධයෙන් ඒ බඳු අනුසය වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වේදනානුපස්සනා කොටසදී දැන් ඔන්න අපිව තව ටිකක් බුදුරජාණන් වහන්සේ මතු කරනවා සාමිස නිරාමිස වශයෙන් මේ වේදනාවන් හඳුනා ගැනීම. දැන් යෝගාවචරයේක් මුලදී හුඟක් වෙලාවට සාමිස වේදනා හඳුනා ගන්නවා. ඒ කියන්නේ කය ඇසුරෙන් රූපයක් දැකලා, සද්දයක් ඇහිලා, යම්කිසි ස්පර්ශයක් දැනিলা මේ කායිකව ඇතිවෙන යම්කිසි පහසුවක් හෝ අපහසුවක් හෝ නැත්නම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ යා හඳුනා ගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඕලාරිකයි, රළුයි, ගොරෝසුයි, හොඳට තේරෙනවා.
ඒක සාමිසයි. හැබැයි භාවනාව කෙරීගෙන යනකොට ඇතැම් වෙලාවට බොහොම සුවදායී ගතියක්, සැහැල්ලු ගතියක්, සොම්නස් සහගත ගතියක්, හිත පිනා යන ගතියක් පහළ වෙනවා. ඒක නිරාමිසයි. හැබැයි ඒ නිරාමිස ප්‍රීතියට හෝ සැහැල්ලුවට හෝ සතුටට හෝ ලොල් වෙන්නේ නැතුව ඒ දිහත් අපිට වේදනාසු වේදනානුපස්සේ විහෙරති කියපු ආකාරයෙන් වේදනාවක් පමණක් යමේ මේක මේ මගේ එකක් නෙමෙයි මේක මේ හේතුන් නිසා ප්‍රත්‍යයන් නිසා පහළ වෙච්ච වේදනාවක් කියලා වේදනාව වශයෙන් හඳුනා ගැනීම ඊටම වැදගත්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නිරාමිස වේදනාවක් තමයි හඳුනගන්නේ. අර කලින් මතක් කළා වගේ නිරාමිස දුක් වේදනාවක් පහළ වෙනකොටත් නිරාමිස දුක් වේදනාවක් මේ තියෙන්නේ කියලා හඳුනගන්න. නිරාමිස උපේක්ෂා වේදනාවක් පහළ වෙනකොටත් නිරාමිස උපේක්ෂා වේදනාවක් වශයෙන් හඳුනා ගන්නවා. ඉතින් එතකොට අපිට මේ වේදනානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ අරාකාරයෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනා තුනක් දැන ගැනීම ඊට පස්සේ ඒකම වර්ග දෙකකට බෙදලා සාමිස වේදනා නිරාමිස වේදනා වශයෙන් දැන ගැනීම තුලින් අපිව ක්‍රමානුකූලව අපේ හිත සියුම් වීමක් මේ වේදනාවන් දිහා තව ගැඹුරින් තේරුම් ගැනීමක් දැක ගන්න පුළුවන්. දැන් අපි කලිනුත් මතක් කළා දැන් යම්සික යෝගාවචරයේක් මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් එයාට පහළ වෙච්ච දුක් වේදනාව සම්බන්ධයෙන් එයාගේ හිතේ ප්‍රතිගයක් පහළ වෙන්නේ නැහැ. ද්වේෂයක් තරහවක් පහළ වෙන්නේ නැහැ. එතන පහළ වෙච්ච සැප වේදනාවක් සම්බන්ධයෙන් එයාගේ හිතේ රාගයක් ඇල්මක් ලොකුවට පහළ වෙන්නේ නැහැ. මොකද මේක දන්නවා වේදනාවක් පමණයි. දැන් උපේක්ෂා වේදනාවක් දිහාත් එයාට ඒ විදිහටම දකින්න පුළුවන්. එයාගේ හිත හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. එයා සිහි මුලා වෙලා නැහැ. හිත වෙන අරමුණු වල ගිහිල්ලා අතරමං වෙලා නැහැ. මේ අවස්ථාවේදී එයාගේ හිත මේ උපේක්ෂා වේදනාව දිහා හොඳට ඒකාග්‍ර වෙලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් මේ හරහා තමයි අන්න හොඳට සතිය දියුණු වෙන්නේ. ඒකාග්‍රතාවය දියුණු වෙන්නේ මේ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ප්‍රඥාව දියුණු වෙන්නේ. දැන් මෙතෙන්දී අපිට තව මතක් කරගන්න පුළුවන් අර හොඳට වේදනාවන් කෙරෙහි සිහිය පිහිටුවීම කියන මෙන්න මේ සතිපට්ඨානය කියන කොටස තමයි මෙතෙන්දී වැඩෙන්නේ. දැන් මේ විදිහට හොඳට සිහිය පිහිටවන්න යෝගාවචරයට මෙතන වේදනාවේ යම් තව සුළු වෙනස්කම් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. හිත තව ඒ වේදනාවට එකඟ වෙනවා. ඒ හරහා හිතේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. මේ වේදනාව සම්බන්ධයෙන් බොහොම සියුම් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් කමක්, ඒකේ විස්තර විභාග දැනගන්න පුළුවන් කමක් අන්න යෝගාවචරයාගේ හිතේ දියුණු වෙනවා. සම්පජඤ්ඤය වැඩෙනවා. වෙනත් වචන වලින් කියනවා. ඉතින් මේක දියුණු වෙන්න යාට තේරෙනවා මෙතන තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ. මෙතන වේදනා රසක් තියෙනවා. අපිට නිකන් එළියට පේන්නේ, මතු පිටට පේන්නේ නිකන් තනි සැප වේදනාවක් වගේ. හැබැයි ටිකක් ලං වෙලා බැලුවාම මේක තනි සැප වේදනාවක් නෙමෙයි, වේදනා පොකුරක්. වේදනා රසක් මෙතන තියෙනවා. ඒ වගේමයි මෙතන දුක් වේදනාවක් ගත්තොත් මෙතන තනි දුක් වේදනාවක් නෙමෙයි. මෙතන දුක් වේදනා, කුඩා දුක් වේදනා රසක් මෙතන තියෙන්නේ. මෙතන තනි උපේක්ෂා වේදනාවක් නෙමෙයි. මෙතන කුඩා උපේක්ෂා වේදනා රසක් තියෙන්නේ. කියලා අන්න කෙනෙකුට දැක ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ යම්ස කෙනෙක් මේ කුඩා වේදනාව දිහාත් තව සියුම්ම බලන්න දකින්න එයාට මේ එක සියුම් වේදනාවේ ස්වභාවයත් පේන්න ඉඩ දෙනවා. එතකොට මේ සෑම කුඩා වේදනාවක්ම ඊටාම ෂණ බංගුරයි. ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙනවා, ෂණ මාත්‍ර වශයෙන් නැති වෙලා යනවා. බොහොම ශීඝ්‍රයෙන් ඇති වෙනවා නැති වෙනවා. මේක සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි, උපේක්ෂා වේදනාවටත් උරුමයි. එතකොට සැප වේදනාවක් කියලා අපි හිතාගෙන හිටියට ඒකෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. දුක් වේදනාවෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. උපේක්ෂා වේදනාවෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට යෝගාවචරයේක් මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දිහා හොඳට දැනුවත් වෙලා අවධානයෙන් බලාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. දැන් මේ දේ තව ප්‍රගුණ වෙන්න ඇතම් කෙනෙකුට මේකේ තියෙන මේ ෂණ බංගුර භාවය, අනිත්‍ය ස්වභාවය, මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය බොහොම ප්‍රකටව තීව්‍රව වැටහෙන්න පුළුවන්. එතකොට තමයි අන්න හිත තව ප්‍රඥාවන්ත වෙන්නේ. එහෙම නැත්නම් මේ වේදනාවන් කෙරෙහි යම්කිසි නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ.
මොකද අපි කලින් හිතාගෙන හිටියේ මේවා අපිට පාලනය කරන්න පුළුවන්. මේවා බොහොම ප්‍රසන්නයි නැත්නම් මේවා බොහොම දුක්ඛිතයි කියලා අර වේදනාවන් පිළිබඳව නිවැරදි අවබෝධයක්, නිවැරදි ආකල්පයක් අපේ හිතේ තිබුණ නැහැ. නමුත් දැන් මොන භාවනාව හරහා නිවැරදි අවබෝධයක් වේදනාවන් කියන යථා ස්වභාවය වැටහීමක් ඔන්න යෝගාවචරය තුළ දිනු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවකුත් මෙතනට කිට්ටු කරනවා. පේන පින්ඩූපම සූත්‍රයේදී හරියට මේ ජලාශයකට වර්ෂාවක් පතිත වෙනකොට ඒ ජල බිඳුවක් පාසා නැත්නම් වැහි බිඳුවක් පාසා ජල බුබුලක් හට ගන්නවා. එතනම පිපිරලා යනවා, බිඳලා යනවා. ආයෙත් ජල බිඳුවක් පතිත වෙනවා. එතන වායු බුබුලක් හට ගන්නවා, ඒක පිපිරලා යනවා. ආයෙත් බිඳුවක් වැටෙනවා, එතන ආයෙ වායු බුබුලක් හට ගන්නවා, පිපිරලා යනවා. මෙන්න මේ වගේ මේ වේදනාවන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. එතකොට අර ජලාශයකට බොහොම ශීඝ්‍රව ධාරානිපාත වර්ෂාවක් වැටෙනකොට ඒ එතන විවිධ ජල බුබුලු හට අරගෙන එතනම බිඳලා යනවා වගේ මේ වේදනාවන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, ඒ අනිත්‍ය ගතියෙන් නැත්නම් ඒ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙන ගතිය බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා. එතකොට මේක මේ සැප වේදනාවටත් උරුමයි, දුක් වේදනාවටත් උරුමයි. අපි හිතුවොත් සැප වේදනාවට මේක අදාළ නැහැ කියලා එහෙම නෙමෙයි. සැප වේදනාවේ පවා තියෙන්නේ නිරන්තරයෙන් මෙබඳු ඇතිවීම නැතිවීම ස්වභාවයකින්, බිඳෙන ස්වභාවයකින් පෙළෙන ගතියක්. ඒ නිසා සැප වේදනාව පවා දුකක්. යථා විදිහට නිවැරදි ආකාරයෙන් යෝගාවචරයේ දකින්නකොට යාට තේරෙන්නේ මෙතන මේ සැපක් නෙමෙයි තියෙන්නේ, සැප වේදනාවක් වශයෙන් නිරූපණය වීමක්. ඒක මගේ මේ රුචි අරුචිය මත තමයි තීරණය වෙලා තියෙන්නේ. ඇතම් කෙනෙක් සැපයි කියලා සලකන දෙයක් ඇතම් කෙනෙකුට දුකක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඇතම් කෙනෙක් තේ එකක් බොහොම රස්නෙන් බොන්න කැමති. තවත් කෙනෙක් ඒක ටිකක් නිවිලා බොන්න කැමති. ඉතින් ඒ නිවිලා බොන්න කැමති කෙනාට රස්නෙන් තේ එකක් දුන්නොත් එයාට ඒක දුක් වේදනාවක් වශයෙන් දැනෙනවා. ඊළඟට රස්නෙන් බොන්න කැමති කෙනෙක්ට නිවිච්ච තේ එකක් දුන්නොත් එයා ඒක දුක් වේදනාවක් වශයෙන් සලකනවා. ඒ නිසා එක එක්කෙනාගේ හිතේ තියෙන ආකල්පය මත සෑහෙන දුරට මේ සැප දුක් කියන ගතියත් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ මේ සැප දුක් උපේක්ෂා වේදනාවන් ගැන මේ විදිහට තව ගැඹුරින් තේරුම් ගන්න එයාගේ හිතේ තව ප්‍රඥාව දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඊළඟට යථා ස්වභාවයේ වැටහෙන විපස්සනා නුවණක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ කාලයක් තිස්සේ කෙනෙක් නිරත වෙනවා නම් එතකොට එයාට මේ මුළු කයේ ඕනම තැනක ඕනම වේදනාවක් හටගත්තාම යහුසුලුව යාගේ අවධානය එතෙන්ට යොමු කරන්න පුළුවන්. යොමු කළා ඒ දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන්. දැන් මේ කටයුත්ත හරහා ටික හිත මේ අරමුණෙන් ඈත් වෙන ගතියක් තියෙනවා. මුලදී අපිට වෙන් වශයෙන් මේ සියලු වේදනා වැටහුණා. ඒක බොහොම පිරිසුදුව තේරුණා. හැබැයි කාලයක් මේක කරන්න හිත මේ අරමුණෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වේදනාවත් එය නිරීක්ෂණය කරන සිතත් අතර යම්කිසි පරතරයක්, දුරස්ත භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඉතින් මේ දුරස්ත භාවයෙන් නිසා දැන් අන්න මේවා වෙන් කළා අඳුන ගන්න අමාරුයි. දැන් මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කියලා හඳුන ගන්න අමාරුයි. ඒ වෙනුවට මොනවාදෝ જાතියක වේදනාවක් තියෙනවා. මේක වේදනාවක් බවක් තේරෙනවා. හැබැයි සැප දුක් උපේක්ෂා වශයෙන් වෙන් වශයෙන් හඳුන ගන්න අමාරුයි. හැබැයි නිරන්තර ඇතිවීම නැතිවීම ස්වභාවයක් එයා යෝගාවචරය දකින්න. ඉතින් මේකත් භාවනාවේ තවත් මට්ටමක් කියන්න පුළුවන්. ඉතින් මේ මට්ටමේදී අන්න යාට හොඳට මේ වේදනාවන් දිහා දෙවන්නේක් වගේ බලන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ කියන්නේ කයේ වේදනාවන් තියෙනවා, පහළ වෙනවා. හැබැයි යෝගාවචරයා ඒකෙන් බැහැර වෙලා හරියට නිකන් අනුන්ගේ කයක වේදනාවන් පහළ වෙනවා. ඒ දිහා බාහිරින් ඉඳන් බලනවා වගේ බලන්න පුළුවන් කමක් යෝගාවචරය තුළ ඇති වෙනවා. ඉතින් මේක ඔන්න තවත් මට්ටමක්. දැන් තියෙන්නේ වේදනාවන්ගෙන් හොඳට අයින් වෙලා ඒ දිහා දැක ගැනීම. ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ, වෙන තැනක හිත යන්නෙත් නැහැ. ඒ ගැන දැනුවත්. හැබැයි අයින් වෙලා, බාහිරට වෙලා. ඉතින් මේක තව වර්ධනය වෙන්න තමයි මුළු කයේම විවිධාකාර වේදනා පහළ වුණාට කිසිම හිතේ ඇල්මක්, ගැටීමක්, පසුතැවීමක්, මුලාවීමක් නැතුව ඒකෙන් අයින් වෙලා අනුන්ගේ වේදනා දිහා බලන බැල්මක්, පරතෝ බැල්මක් බලන්න යෝගාවචරයට පුළුවන්කම ලැබෙන්නේ.
ඉතින් මේක තව තව වැඩෙන්න තමයි නිබ්බිදාවක් දියුණු වෙන්නේ. ඒ කියන්නේ දැන් එපා වීමක්. මේවා යථා ස්වභාවය දැනීම තුල අවබෝධ වීම තුල කලකිරීමක්. වේදනාවන්ගෙන් බැහැරව වාසය කිරීමක්. ඒවායින් අයින් වෙලා වාසය කිරීමක්. අන්න යෝගාචරයේ හඳුන ගන්නවා. එහෙම හඳුන ගන්න. අපි හිතමු මේක යෝගාචරය අඛණ්ඩව මේ කටයුත්තේ නියැලෙනවා නම් එපා වීමක් ඇති වුණත් භාවනාව දිගට කරගෙන යනවා නම් කම්මැලිකමක් ඇති වුණත් අතහැරලා දාන්න නැතුව එයා අඛණ්ඩව මේ භාවනාව කරගෙන යනවා නම් අන්න මේ தત્ත්වය තව තව වර්ධනය වෙනවා. දැන් වේදනාවන් ගැන තියෙන සම්පූර්ණ විරාගී හැඟීමක්. ඒ ගැන කලින් වගේ විවිධ මේ ලොකු උත්සාහයකින් බලන ගතියක්, ඇල්මකින් බලන ගතියක්, ඌමනාවකින් බලන ගතියක් නැහැ. හිත දැන් ඒවයින් අයින් වෙලා ඉන්න ගතියක්. ඒවයින් මෑත් වෙලා ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ தત્ත්වය තව දියුණු වෙන්න යම් වෙලාවකදී මේ ප්‍රඥාව වැඩුණා නම් මේ විරාගය තව හිතේ දියුණුනා නම් මේ අථාභූත ඥාන දර්ශනය තව හිතේ දියුණුනා නම් මේවෙන් හිත අයින් වෙන්න පුළුවන්. මේ සියලු වේදනාවන්ගෙන් හිත අයින් වෙලා හිත නිදහස් වෙන්න පුළුවන්. හිතන්නේ වෙලාවේදී කිසිම වේදනාවක් ඇසුරු කරන්නේ නැහැ. එයා පූර්ණ අවදිමත්, පූර්ණ නිදහස්, කිසිම තැනක් උපාදානය නොකළ හිතක්. අපි හිතමු කෙටි කාලයකට ඔන්න යෝගාචරයට අත්දකින්න පුළුවන්. නමුත් මේ කෙටි කාලය නැවතත් ඔන්න හිත ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. මොකද හිතේ තාම තියෙනවා නීවරණ ස්වභාවයන්, කෙලෙස් සහගත ගතිය. ඉතින් නැවතත් මේ හිත ගිහිල්ලා ඒක අල්ලනවා. ඉතින් ඒ නිසා යෝගාචරයට සිද්ධ වෙනවා මේක තව තව ප්‍රගුණ කරන්න. මේ හිතේ නිදහස වර්ධනය කරන ප්‍රතිපදාවක නියැලෙන්න යාට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මේ අවස්ථාවේදීත් අර වේදනාවන් වල හොඳට හිත තහවුරු වීම, හිත හොඳට සිහියෙන් පැවතීම ඒක මට්ටමක්. ඊළාට ඒ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගනිමින්, ඒවායේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගනිමින්, ඒ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම තව මට්ටමක්. ඊළඟට මෙබඳු අවබෝධයක් තව වැඩෙන ආකාරයෙන් කටයුතු කිරීම, තමන්ගේ ජීවිතය සඳහා යොමු කිරීම, ඒ විපස්සනා නුවණකට සරිලන ආකාරයෙන් ජීවත් වීම, ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තව මට්ටමක්. ඒ නිසා වේදනානුපස්සනාවේදී මේ කාරණා තුන අපිට මතු කරගන්න පුළුවන්. සතිපට්ඨානයක්, සතිපට්ඨාන භාවනාවක්, සතිපට්ඨාන භාවනා ගාමිනීංච ප්‍රතිපදා කියන මේ සතිපට්ඨානයේ තව වැඩෙන මාර්ගයට පිවිසුන ප්‍රතිපදාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙබඳු කාරණාවක නැත්නම් මෙබඳු භාවනාවක යෝගාවචරයක් නිරත වෙන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන්ට ඒ යෝගාවචරය තුල සිද්ධ වෙන විපරිණාමය, ඒ යෝගාවචරයාගේ හිතේ සිද්ධ වෙන පරිණාමය මොහු කුරා යාම විවිධ තැන්වලදී විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මම කැමති පහාන සූත්‍රයේ වේදනා සංයුත්තේ එන සූත්‍රයක හරි ලස්සන ගාථා කීපයක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. සුඛං වේදීයමානස්ස වේදනං අපජානතු සෝ රාගානුසයෝ හෝති අනිස්සරණ දස්සිනෝ. යම්ස කෙනෙක් සැප වේදනාවක් භුක්ති විඳිනකොට ඒක ගැන නිවැරදි අවබෝධයක් එයාට නැත්තම්, එයා ඒකේ මුලා වෙලා නම් කටයුතු කරන්නේ සෝ රාගානුසයෝ හෝති. අන්න රාගානුසයත් තමයි වැඩෙන්නේ. අනිස්සරණ දස්සිනෝ. ඒක නිදහස් වීමක් ගැන, නිස්සරණයක් ගැන ඒ යෝගාචරයත් ඒ තැනත්තා දන්නේ නැහැ. එයා තව රාගානුසය දියුණු කරනවා, තව ලෝකයට බැඳෙනවා, සංසාරයට බැඳෙනවා. දුක්ඛං වේදනං වේදියමානස්ස වේදනං අපජානතෝ පටිඝානුසයෝ හෝති අනිස්සරණ දස්සිනෝ. යම්ස කෙනෙක් දුක් වේදනාවක් කරහා යනකොට, අපි දන්නවා අපේ ජීවිතේ ඕනම අවස්ථාවකදී විවිධාකාර දුක් අපි වෙතට පැමිණෙන්න පුළුවන්. නමුත් එයා ගැටෙනවා, අඬනවා, වැළපෙනවා, විලාප දෙනවා, අනිත් අයට දොස් කියනවා, ලොකු චිත්ත පීඩාවක් ඇති කරගන්නවා. ඉතින් එයා හරියට දන්නේ නැහැ මේ දුක් වේදනාව එක්ක ගනුදෙනු කරන ආකාරය. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පටිඝානුසයෝ හෝති අනිස්සරණ දස්සිනෝ. එයාගේ හිතේ තව පටිඝානුසයක් තමයි වැඩෙන්නේ. තව හිත ද්වේෂ සහගත වීමක්, ඒ පටිඝය, තරහව, ක්‍රෝධය මුල් බැස ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ තැනත්තන් ඒකෙන් නිස්සරණයක්, නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. අදුක්කම සුඛං සන්තං භූරි පඤ්ඤේන දේසිතං තංචාපි අබිනන්දන්තෝ නේව දුක්ඛා පමුච්චති. ඔන්න තව ටිකක් ගැඹුරු කාරණාවක් ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ අදුක්කම සුඛය
නැත්නම් උපේක්ෂා සහගත වේදනාව භාගතුන් වහන්සේ පවා අගය කළා තියෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් තංචාපි අභිනන්දන්තෝ යම්සෙනෙක් හැබැයි ඒකට හරි ඇලිලා ඉන්නවා නම් ඒක හරි අභිනන්දනය කරනවා නම් ඒක ගැන හරි උජාරුවකින් ඉන්නවා නම් නේව දුක්ඛා පමුච්චති. ඒ තනත්තාටත් දුකෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා උපේක්ෂා වේදනාව හොඳයි. ඒක අපි ප්‍රඥාවෙන් කටයුතු කරන තාක්. අපි ඒකට හෝ ඇලිලා ඉන්නවා නම් ඒකෙන් මුලා වෙලා ඉන්නවා නම් එතනින් දුකෙන් නිදහස් වීමක් නැහැ. යතෝ වා බික්ඛු ආතාපි සම්පඤ්ඤං නරින්චති. තතෝසෝ වේදනා සබ්බා පරිජානාති පණ්ඩිතෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙලස් තවන වීරයකින් යුක්ත වෙච්ච ඒ සම්පජඤ්ඤේ නැත්තම් ඒ වේදනාවන් දිහා සියුම්ම බලන ඒ ශක්තිය ඒ හැකියාව අත් නොහැරපු යම්කිසි යෝගාවචරයක් ඉන්නවා නම් තතෝසෝ වේදනා සබ්බා පරිජානාති පණ්ඩිතෝ. අන්නේ බඳු යෝගාවචරයකට මේ සියලුම වේදනාවන් සම්බන්ධයෙන් යථා අවබෝධයක්, නිවැරදි අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. සෝ වේදනා පරිඤ්ඤාය දිත්තේ ධම්මේ අනාසවෝ කායස්ස බෙහෙදා ධම්මට්ටෝ සංඛං නෝපේති වේදගු. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට ඒ සියලු වේදනාවන් සර්ව ප්‍රකාරයෙන් දැන ගැනීම නිසා දිත්තේ ධම්මේ අනාසව අන්නේ යෝගාවචරයා මේ ආශ්‍රවයන් ඡය කිරීමෙන් අනාශ්‍රව තත්වයකටපත් වෙනවා. කායස්ස බෙහෙදා ධම්මට්ටෝ සංඛං නෝපේති වේදගු. එයා මේ කය බිඳී යාමෙන් එහෙම නැත්නම් රහත් අරහත්ත්වයටපත් වීමෙන් මේ සාමාන්‍ය සංඛ්‍යාවට නොගැනෙන ගතියක් ඒ එහෙම නැත්නම් ලෞකිකත්වයෙන් අයින් වෙලා ලෝකෝත්තර මට්ටමකට යාපත් වෙනවා කියලා ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ වේදනා කර්මස්ථානය කියන එක බොහොම ගම්භීර කර්මස්ථානයක් කියන්න පුළුවන්. මොකද නිවැරදි ආන්දමින් මේ සියලු වේදනාවන් යම්සි කෙනෙක් දැනගන්නවා නම් ක්‍රමානුකූලව බොහොම ගැඹුරකට මේ වේදනානුපස්සනාවෙන් ඒ යෝගාවචරව අරගෙන යනවා. ඉතින් මතක් කරගන්න තියෙන්නේ මේ වේදනානුපස්සනාවේ නිරත වෙනකොට අර කලිනුත් මතක් කළා වගේ හිත බොහොම සංසුන් ගතියක ඇතුලේ කතාව සමනය වෙච්ච ගතියක වේදනාව දිහා සියුම්ම බලන ආකල්පයක පිහිටා කටයුතු කිරීම වැදගත්. එහෙම නැතුව මේ හිත කතා කර හිත දොඩමළු වෙලා මේ කටයුතු කරන්න බෑ. ඒකයි හිතට යම්කිසි ඒකාග්‍රතාවයක් අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඒකයි කායानुපස්සනාව හරහා බොහොම නිවැරදි ප්‍රතිපදාවක ක්‍රමානුකූල ප්‍රතිපදාවක යෝගාචරයට ගමන් කිරීම අවශ්‍ය වෙන්නේ. ඒ බඳු ක්‍රමානුකූල ප්‍රතිපදාවක පැමිණි කෙනෙකුට තේරෙනවා මේ වේදනාව දිහා බොහොම මධ්‍යස්ථ ආකල්පයකින් බලන්න. බොහොම නිශ්ශබ්දව හිත එතනට ඒකාග්‍ර කරගෙන ඒ දිහා බලන්න යෝගාචරයට පුළුවන්. එතකොට තමයි යන්නේ මේ වේදනාවේ යථා ස්වභාවය වැටහෙන්න පටන් ගන්න. ඉතින් එතකොට මේ වේදනානුපස්සනාවේ තියෙන තවත් ගැඹුරක් අපිට මතු කරගන්න පුළුවන්. දැන් මේ පිටුතුන් අහලා ඇති මේ වේදනාව ඉබේ හටගන්න එකක් නෙමෙයි. මේ වේදනාව හටගන්න හේතුවක් තියෙනවා. දැන් වේදනානුපස්සනාවේ තියෙන තව ගැඹුරක් තමයි මෙන්න මේ හේතු දක්නා නුවණ Taman තුල දියුණු කර ගැනීම. මොකද අපි භාවනාවක නිරත වෙද්දී අපේ හිතේ ප්‍රඥාව දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ පැතිවලින් භාගතුන් වහන්සේ උගන්ලා තියෙනවා. දැන් හේතුන් නිසා යමක් හටගන්නා ආකාරය තේරුම් ගැනීම භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන බොහොම ගැඹුරු දර්ශනයක්. අපි ඒකට කියනවා ඉදප්පච්චේතාව කියලා. නැත්නම් පටිච්චසමුප්පාදය කියලා කියනවා. මෙය නිසා මෙය වන බව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කල්හි මෙය වෙයි. මේ ඉපදීමත් සමග මෙයත් උපදී. මේ නැති කල්හි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි කියලා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා සම්බන්ධයක් පෙන්වනවා. දැන් එතකොට වේදනාවකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පස්ස පච්චයා වේදනා. ස්පර්ශයෙන් නිසයි වේදනාවක් හටගන්නේ. එතකොට යෝගාවචරයේක් මේ වේදනානුපස්සනාව භාවිතා කරනවා නම් මෙන්න මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න අන්න එයාට තවත් ගැඹුරු පැත්තකට වේදනානුපස්සනාව හරහා යොමු වෙන්න පුළුවන්. එයා හුදු වේදනාව ගැන දැනගන්නවා පමණක් නෙමෙයි මේ වේදනාව හටගන්නේ කොහොමද කියලා වේදනාව හටගන්නා ආකාරය
වේදනාව සමුදේවන ආකාරය, වේදනාවට හේතුව දැනගන්නා සුළුව ටිකක් කිට්ටු වෙලා බලනවා. එතකොට සමහරවිට යාට තේරෙන්න පුළුවන් මේ දෙකේ ස්පර්ශයක්, යම් හෝ දෙකක ස්පර්ශයක්, ඇතිල්ලීමක් වගේ දෙයක් නිසා තමයි මෙන්න මේ වේදනාව පහළ වෙන්නේ. ඉතින් මේක තව ගාක් සරලව විස්තර කරන්න පුළුවන්. අපි හිතමු යම්සි කෙනෙක් සක්මන් භාවනාවකට පිවිසෙනවා. ඒ සක්මනකට පිවිස වෙලා එයා ඔන්න පාදයක් ඔසවලා ඊළඟට බිම තියනවා. දැන් බිම තියෙන තාක් එයාට තාම ගොරෝසු ගතියක් දැනුනේ නැහැ. හැබැයි බිම තිබ්බ ගමන් ඔන්න අපි හිතමු එයා වැලි මනුවක සක්මන් කරන්නේ. ඒ වැලිවල තියෙන ගොරෝසු බව එයාට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මුලදී අපිට මේක ධාතු ලක්ෂණයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඕනේ නම් කෙනෙකුට මෙතන මේ ධාතු ලක්ෂණය වැටහීමේදී පහළ වෙන්නේ උපේක්ෂා වේදනාවක් කියලා බොහෝ විට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ කායානුපස්සනා ධාතු මනසිකාරයක යෙදිච්ච යෝගාවචරේකුට ක්‍රමානුකූලව මේ භාවනාවේ යම් පරිණත වීමකදී එයාට ඕනේ නම් පුළුවන් වේදනානුපස්සනාවට හැරෙන්න. ඒක ඉබේට හැරෙනවා නම් වඩා හොඳයි. මේක බලෙන් හරවනවා වෙනුවට ඉබේට එයාට දැන් තේරෙන්නේ මෙතන තියෙන හුදු උපේක්ෂා සහගත වේදනාවක් කියලා එයාට තේරෙනවා. ඒ වේදනාව එතන හට ගන්නා ආකාරය නැති වෙන ආකාරයත් එයාට තේරෙනවා. එතකොට එයාට තේරෙනවා මේ පාදය එසවිලා තියෙද්දි මේ වේදනාව නැහැ. මේ පාදයේ ස්පර්ශ වෙනවත් එක්ක තමයි මේ වේදනාව පහළ වුනේ. මේකයි මහා අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න. හැබැයි මේක නැවත දකින්න ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙන ආකාරය නැවත දකින්න අන්න මේ කාරණාව මේ යෝගාවචරය තුළ හොඳට සනාත වෙනවා. හොඳට යාට ඒත්තු ගැන්වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් හරි ලස්සන උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔය ඉස්සර කාලේ ගිනි අවුලව ගන්න පාවිච්චි කරලා තියෙන මේ වියලි කෝටු කෑලි දෙකක්. නැත්නම් වියලි ලී කෑලි දෙකක්. ඉතින් මේ වියලි දර කෑලි දෙක හොඳට එකිනෙක අතුල්ලනකොට ඒකේ ඒ ඇතිල්ලෙන ප්‍රදේශය රත් වෙනවා. ඉතින් ඒ රත් වුණාට පස්සේ එතනින් ගිනි පුළිඟු පනින්න පටන් ගන්නවා. ඒක පුළුන් රොදකට නැත්නම් මේ යම්කිසි සුඹුලකට යොමු කරාම ඒක ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා දැන් මේ වියලි ලී දඬු දෙක හොඳට රත් වෙන්න අතුල්ලා ඉවර වෙලා අර ගිනි පුළිඟු පනින්න කලින් අපි හිතමු යා ඒක නවත්තනවා. නවත්තලා දඬු දෙක ඈත් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ හටගත්ත රස්නය, ඒ උෂ්ණය පරිසරයට මුදා හරිනවා. ඒක නැති වෙලා යනවා. ඉතින් එතකොට තේරෙනවා මේක මේ ඇතිල්ලීම නිසා, මේ ස්පර්ශය නිසා තමයි මේ රස්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ ස්පර්ශය නැත්තම් මේ රස්නේ නැහැ. රස්නේ හට ගන්න විදිහක් නැහැ. අන්නේ වගේ කියලා කියනවා මෙන්න මේ ස්පර්ශය නිසා තමයි වේදනාවක් පහළ වෙන්නේ. එතකොට සැප වේදනාවකට තුඩු දෙන යම්කිසි ස්පර්ශයක් මුල් වීමෙන් සැප වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවකට තුඩු දෙන යම්කිසි ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් පහළ වෙනවා. උපේක්ෂා වේදනාවකට තුඩු දෙන යම් ස්පර්ශයක් නිසා උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. එතකොට මේ ස්පර්ශයට අනුකූලව තමයි වේදනාව පහළ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් අන්න යාට ඉදප්පච්චේතාව නැත්නම් මේ පටිච්චසමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ න්‍යාය, මේ ආර්ය න්‍යාය තමයි තාම වැදගත්. අපි අර දන්නා විඥාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං ඒ ආදී වශයෙන් කියන ඒ කාරණා 12 ගැන අපි මතකයෙන් තබා ගැනීමම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ එක එක යුගලයක් අතර තියෙන මෙන්න මේ ධර්මතාව, පටිච්චසමුප්පාද න්‍යාය, ඉදප්පච්චේතාව තමයි තාම වැදගත් වෙන්නේ. ඒක තමයි ධර්ම න්‍යාය. අන්නේ ධර්ම න්‍යාය මතු කරගන්න මේ වේදනානුපස්සනාව යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පින්වතුන් දන්නවා වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදානම්. ඔන්න වේදනාවෙන් පස්සේ තමයි තණ්හාවක් පහළ වෙන්නේ. අපි හිතමු අපිට සැප වේදනාවක් හටගත්තා. ඒ සැප වේදනාව ගැන අපි නොදැනුවත්වම ඔන්න ඇල්මක් ඇති වුණා. සැප වේදනාව ගැන නොදැනුවත්වම ආසාවක් ඇති වුණා. තණ්හාවක් ඇති වුණා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ යුගලය තේරුම් ගන්න, එතරම් අන්න ඉදප්පච්චේතාව හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සැප වේදනාවක් හටගත්තා, හට ගන්නවත් එක්ක ඔන්න හිත ගිහිල්ලා එතන ඇලුනා. ඔන්න ලොකු ආසාවක් පහළ වුණා. ඔන්න ලොකු තණ්හාවක් ඇති වුණා. මට මේක හෙටත් ඕනේ කියලා හිතුණා. ඒ ගැන බැඳුණා, ගිහිල්ලා ඇලුනා. අන්න අර හිත ප්‍රතික්‍රියා දක්වන ආකාරය එයාට හඳුනා ගන්න පුළුවන් නම්
මෙතනනුත් අන්න ඉදප්පච්චේතාව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කායික සැප වේදනාවක් පහළ වුණේ. හැබැයි ඒක නිසා හිතේ ලොකු උවමනාවක්, හිතේ ලොකු ආසාවක්, හිතේ ලොකු ඇල්මක්, තණ්හාවක් පහළ වුණා. ඒ යෝගාවචරය දක්ෂණම් එයාට පුළුවන් කොහොමද එතකොට මේ සැප වේදනාව නිසා හිතේ රාගයක්, තණ්හාවක්, උවමනාවක්, ආසාවක් පහළ වෙන්නේ කියලා අන්න ඒ යුගලය, අන්නේ පරිසම්පාදයට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ වේදනාව කියන එක තමයි මේකේ මූල ප්‍රභවය වෙන්නේ. අපේ හිත ප්‍රතික්‍රියා දක්වීම, ඒ ගැන ඇල්මක් ඇති කර ගැනීම, තණ්හාවක් පහළ වීම, ඒක ගිහිල්ලා දැඩිව බදා ගැනීම, අල්ලා ගැනීම, උපාදාන කර ගැනීම කියන ඊට පස්සේ පහළ වෙන යම්කිසි ප්‍රතික්‍රියා කිරීමක්. එතකොට යෝගාවචරයේ දක්ෂණං මේ සියුම් මට්ටම හඳුන ගන්න. මේ මූලික මට්ටම හඳුන ගන්න. එතකොට අර පසුව ඇතිවෙන ප්‍රතික්‍රියා දැක්වීම, ලොල් වීම, කෑදරකමක් පහළ වීම, උපාදානයක් පහළ වීම, හැඟුම්බර වීම කියන මෙන්න මේ පසුව පහළ වෙන ප්‍රතික්‍රියා දැක්වීම එයාට ක්‍රමානුකූලව හඳුනගෙන ඒවෙන් හිත නිදහස් කරගන්න, හිත මුදව ගන්න පුළුවන්. එතකොට අපිට මේ වේදනා කර්මස්ථානය කියන්නේ බොහොම ප්‍රබල කර්මස්ථානයක් කියන්න පුළුවන්. මොකද අර අපේ හිත ප්‍රතික්‍රියා කරන ගතිය, හිතේ පහළ වෙන රාග ස්වභාවය, හිතේ පහළ වෙන ද්වේෂ ස්වභාවය, ගැටෙන ස්වභාවය, ඒ වගේම හිතේ පහළ වෙන ඇලෙන ස්වභාවය, උපාදාන කරන ගතිය, හැඟුම්බර වෙන ගතිය, මෙන්න මේ සියල්ලටම මුල වේදනාවක තියෙනවා. සියුම් වේදනාවක තියෙනවා. ඒ නිසා වේදනා කර්මස්ථානයේ ඒ පැත්තනොත් බොහොම ප්‍රබලයි. ඒ වගේමයි යෝගාවචරයේකට මේක වඩන්න තරම්ම අපහසුත් නැහැ. දැන් ස්පර්ශය හඳුනගන්න එක තමලාට අපහසු වෙන්න පුළුවන්. නමුත් වේදනාව නිසා හිතේ තණ්හාව, ආසාව, රාගය, ඇල්ම පහළ වීම ඒ තරම්ම අමාරුත් නැහැ හඳුනගන්න. ඒ නිසා යෝගාවචරයේ ක්‍රමානුකූලව මේ වේදනානුපස්සනාව වඩ아가න යනකොට මෙන්න මේ විවිධ පැති එයාට තීරණය කරගන්න පුළුවන්. එයාට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ පැති හඳුනා ගැනීම තුළ එයා තුළ තව තව ප්‍රඥාව වැඩෙනවා. තව තව ගැඹුරු ප්‍රඥාවක් එයාගේ හිතේ අවදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඉබඳු ගැඹුරු ප්‍රඥාවක් තමයි එයා මේ වේදනාවන් කෙරෙහි යථාව දර්ශනයක්, යථාභූත ඥාන දර්ශනයක් කරා අරගෙන යන්නේ. එතකොට තමයි යන්න නිබ්බිදාවක් පහළ වෙලා අවබෝධය මත මේ වේදනාවන් සියල්ලෙන් හිත අයින් වෙලා හිත නිදහස් වීමක්, හිත ස්වාධීන වීමක්, කිසිම වේදනා ස්වභාවයක් උපාදාන නොකරන මට්ටමක් මේ යෝගාවචරයේ හිතේ ඇති වෙන්නේ. ඉතින් මේ බඳු බොහෝම ප්‍රබල කර්මස්ථානයක් වශයෙන් අපිට මේ වේදනානුපස්සනා කර්මස්ථානයේ නිසා හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ පැති කීපයක්ම මේ වේදනානුපස්සනා කර්මස්ථානයේදී පෙන්ලා දෙනවා. එතෙන්දිත් අන්තිමට මතක් කරන්නේ අර අපි අවසානයේදී කියපු වේදනාවන් කෙරෙහි නිවැරදි අවබෝධයක් ඇති වෙනවා. ඒ මෙතන තියෙන්නේ හුදු වේදනා ස්වභාවයක් පමණයි කියන තැනට ඒ යෝගාවචරයපත් වෙනවා. මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන හුදු වේදනා ප්‍රවාහයක් තියෙනවා. සැප වේදනා ප්‍රවාහයක්, දුක් වේදනා ප්‍රවාහයක්, උපේක්ෂා වේදනා ප්‍රවාහයක් පමණයි මෙතන තියෙන්නේ කියන අවබෝධයටපත් වෙනවා. එතකොට දැන් මෙයා මේ වේදනාවන් තව තව උපයෝගී කරගන්නවා, ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ගැඹුරු ප්‍රඥාව අවදි කරගැනීමේ, දියුණු කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. එයාට මේ වේදනාවන් දැන් මෙයාගේ භාවනාවට අමුද්‍රව්‍ය බවට පත් වෙලා. දුක් වේදනාවක් ආවා කියලා කිසිම අකමැත්තක් නැහැ. සැප වේදනාවක් ආවා කියලා ඒක ගැටෙන්න යන්නෙත් නැහැ. උපේක්ෂා වේදනාවක් ආවා කියලා ඒකෙන් මුලා වෙන්න යන්නෙත් නැහැ. මේ සෑම වේදනාවක්ම යාට භාවනාව ප්‍රගුණ කරන්න ලැබිච්ච ලොකු අවස්ථාවක්, අමුද්‍රව්‍යයක්, සම්පත්තියක් බවට පත් වෙලා, සම්පතක් බවට පත් වෙලා. ඉතින් මෙහෙම කෙනෙක් දිනු වෙද්දී බුදුහාමුදුරුවෝ කියනවා අත්ති වේදනාතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ යෝගාවචරය මේ වේදනාවන් පාවිච්චි කරනවා තව සතිය දිනු කරන්න, තව ප්‍රඥාව දිනු කරන්න. ඉතින් මේකේ දිනු වෙච්ච මට්ටමක්දී තමයි මේ වේදනාවන් සියල්ලෙන් නිදහස් වෙච්ච සිතක්, කිසිවක් ඇසුරු නොකරන සිතක්, ලෝකයේ කිසිවක් උපාදානය නොකරන, ග්‍රහණය නොකරන සිතක් පහළ වෙන්නේ. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඉතින් ඒ తত্ত্বය తాවකාලිකව අත්දකපු යෝගාවචරයෙක් ඒක තව ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙනවා. එබඳු මාර්ගයකට, එබඳු ප්‍රතිපදාවකට ආව තීරණ වෙනවා. අන්න එයාට ආරෂ්ඨාංග මාර්ගයක් හම්බ වෙනවා.
මේ සීලයක තියෙන වටිනාකම, සමාධියක ඒකාග්‍රතාවයක තියෙන වටිනාකම, ප්‍රඥාවක තියෙන වටිනාකම යෝගාවචරයට ප්‍රායෝගිකව වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ බඳු තැනත්තාට ගමන් කළ යුතු මාර්ගය, ගත යුතු ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඥායස් අධිගමාය කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරපු ඒ යා යුතු මාර්ගය, ගත යුතු මාර්ගය ඉස්සරහට කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියලා තමා තුලින්ම ටික ටික ප්‍රත්‍යක්ෂණ ගතියක් ඒ යෝගාවචරය තුළ ඇති වෙනවා. ඒ නිසා පින්වත්නි අද අපි උත්සාහන්ත උනේ මේ වේදනානුපස්සනාව ගැන විවිධ පැතිවලින් සෑහෙන අපේ දැනුම දියුණු කරගන්න. ඉතින් අපි මේ දැනුම තව දියුණු කරගෙන මේවා ප්‍රායෝගිකව අපේ භාවනාවට එකතු කරගෙන අපි වඩන වේදනානුපස්සනාව, අපි වඩන කායानुපස්සනාව, අපි වඩන චිත්තානුපස්සනාව, අපි වඩන ධම්මානුපස්සනාව තව අර්ථවත් කරගමු, නිවැරදි මාර්ගයකට යොමු කරගමු. ඒ තුලින් මේ භාගතුන් වහන්සේ පෙන්වන නිවැරදි අවබෝධයක් අපි තුළ ඇති කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන් කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් එහෙම තියෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන්න දැන් අවස්ථාව තියෙනවා. අත්දැකීමක් කරන්න අපිට ගරු ස්වාමීන් වහන්සේට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඕකේ පුදෙනෙක් මට එසවීම කර තිබෙනවා. ආනන්ද ලොකුගේ මහත්මිය අතැසවීමක් කර තිබෙනවා. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ සක්මන් භාවනාව පිළිබඳව. මම සක්මන පටන් ගන්නේ වම දකුණ කියන සිතුවිල්ලෙන් පටන් ගන්න. අදිය තියෙන පොළොවට ස්පර්ශ වෙන තැනට හිත යොමු කරගෙන යන ගමන් මම ඒ ක්‍රමානුකූලව මේ සවනවා ගෙනියනවා තබනවා කියන තත්ත්වයට ගෙනියනවා. ඒ ගෙනියලා පොළොව ස්පර්ශ වෙන තැන හිත අවධානය යොමු කරගෙන යන මේකත් කරගෙන සක්මන කරගෙන යන ගමන් ආයිමා නැවත වම දකුණ කියන තත්ත්වයටපත් වෙනවා. මේක ආයි නැවත අරුපක්ෂයට ඇදලා ගන්නවා. මේක මාර්ගයෙන් පිළිබඳව යම් උපදේශයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ තෝරන්නේ. මේක හොඳද? මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි ඇත්තටම ඔසවනවා, තබනවා කියලා ගත්තත්, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා ගත්තත් මුලදී අපි ඒ මෙනෙහි කිරීම පාවිච්චි කරනවා අපේ හිත හොඳට මේ අරමුණ කෙරෙහි නතු කරගන්න. අරමුණට හොඳට හිත ඒකාග්‍ර කරගන්න අපි ඒක පාවිච්චි කරනවා. ඕක සාර්ථක වෙන්න අපි මේ කර්මස්ථානයේ සියුම් කිරීමක්, සරල කිරීමක් අවශ්‍ය වෙනවා. අපි එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම නතර කළා, ඒ කියන්නේ මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා, බොහොම නිශ්ශබ්ද මනසකින් මේ තුල නියැලීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මහත්තයා බලන්න දැන් මේ කරගෙන යන නැත්නම් මේ යොදන කර්මස්ථානයේ හරහා හිත එකඟ වෙනකොට පොඩ්ඩක් ඔය මෙනෙහි කිරීම අඩු කරන්න. ඒක තමයි ඔය ඉබේටම වගේ වෙලා තියෙන්නේ. ඒක නිකන් අර වම දකුණ කියන එකට විතරක් දැන් සීමා වෙන්න පටන් ගන්නවා මැදදී. මුලදී හෙදුවා ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. හැබැයි පස්සේ නිකන් හිතටම තේරිලා මෙච්චර ඕනේ නෑ මෙනෙහි කරන්න. ඒ වෙනුවට ඊට වඩා සරල වුණා නම් හොඳයි. ඊට වඩා සැහැල්ලු වුණා නම් හොඳයි කියලා එයා නිකන් වම දකුණ කියලා විතරක් දැන් පාවිච්චි කරනවා. පස්සේ ඒකත් නවත්තන්න. ඒකත් නවත්තලා බොහොම නිශ්ශබ්ද මනසකින්, සැහැල්ලු මනසකින්ම මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට තමයි අපිට පූර්ණ අවධානයක්, එහෙම නැත්නම් හිතේ මුළු ශක්තිය මේ කටයුත්ත කෙරෙහි යොමු කරන්න අවස්ථාව සැලසෙන්නේ. එමය නන්නේ එතකොට මේ අර ඒ තත්ත්වයට මේ සිතින් සෝනවා තබනවා කියන එක අවධානයෙන් කරගෙන ගිහිල්ලා පොළොව ස්පර්ශ කරන එකට සිතේ යොමු කරුවාම නේද? ඔව් ඒක තමයි. හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියාගන්න, ඇතුලේ කතාව සමනය කරගෙන හොඳ හැබැයි අවධානයෙන්, අවදියෙන් තමයි එතන ඉන්නේ. හොඳ සැලකිල්ලෙන් හැබැයි හැම මොහොතක් ගැනම දැනුවත්. හොඳ අවදිමත් බවක් තියෙනවා. දැන් මුළු එසවීමේ ක්‍රියාවලියම ගැන දැනුවත්. ගෙන යාමේ ක්‍රියාවලිය ගැනම දැනුවත්. තැබීමේ ක්‍රියාවලිය ගැනම දැනුවත්. තැබුවාට පස්සෙත් ඒ දැනෙන සෑම දෙයක් ගැනම දැනුවත්.
දැනුවත් බව හොඳට තියෙනවා, ඒකාග්‍රතාවය හොඳට තියෙනවා. හිත හැබැයි හරි නිශ්ශබ්දයි. එහෙමයි කොහොමද? ඒකෝන් සම්මයි. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ ප්‍රශ්නය ආරි මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්. අවසරයි ස්වාමීන් හරි. මගේ ප්‍රශ්නේ අද ධර්ම දේශනා පිළිබඳව ස්වාමීන් වහන්සේ ඔව්. දැන් වහන්සේ සඳහන් කළා මේ වේදනාව ගැන වේදනාව විදිහට බැලීමෙන් එතකොට ස්වාමීන් වහන්සේ වහන්සේ සඳහන් කළ විදිහට මේක හේතුඵල අනුව සිදුවෙන දෙයක් කිව්වා ඉදප්පච්චිතාවේ අනුව අස්මින් සති ඉදන් හොති කියලා ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි වේදනාව පස්නාව කරනකොට අපේ තුල එන්න ඇති වෙන නිසා මට හැඟීමක් ඇති වෙන නිසා අපේ තුල ඇති වෙන්නේ මේ වේදනාව පිළිබඳව අවිද්‍යාව නැතිවීමද කියලා හිතන සෝනන්ස. එතකොට අවිද්‍යාව නැතිවීම නිසා ඊට පස්ව ඇති වෙන දැන් අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා කියවම් සෝනන්ස. එතන සංඛාර නිරෝධා කියලා කියන්නේ සෝනන්ස සංඛාර ඇති වෙන නැතිවීම නැත්නම් අවිද්‍යාවෙන් තොර සංඛාර දිගටම ඇති වෙන සෝනන්ස. දැන් වේදනාව දැන් සඳහන් කරනකොට වේදනාව පිළිබඳව අපිට අවිද්‍යාව නැති වුණොත් වේදනාව කෙරේ කියන චන්දරාගයේ තණ්හාව නැති වෙනවා සන්නත. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතන වේදනාව නැතරම නැති වෙනව නෙවෙයි. වේදනාව ඇති වෙන හැබැයි වේදනාව අවිද්‍යාවෙන් තොරව ඇති වෙනවද කියන එක මට දැනගන්න ඕන සන්නත. හොඳයි. ඒක හරි. මහත්තයා කියන කතාව හරි. දැන් වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. හැබැයි අපි මේ කටයුත්ත තේරුම් ගන්න වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගන්න අපි තුල තියෙන අවිද්‍යාව දුරු වෙනවා, චන්දරාගය දුරු වෙනවා. ඒ අපේ හිතේ තියෙන ඇල්ම, තණ්හාව, උපාදාන ඒවා දුරු වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙහෙම දුරු වීම හරහා අර මහත්තයා කිව්වා වගේ දැන් මෙතනින් අදහස් වෙන්නේ අපිට මොකක්වත් දැනෙන්නේ නැතුව යනවා කියලා. දැන් හරි ලස්සන උපමාවක් ඕනනම් බුදුහාඳුරුව ගැන කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කියනවා දැන් බුදුරජාණන් වහන්සේ දානේ වළඳනකොට බුදුරජාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම මේ ඒ කියන්නේ විවිධාකාර රසයන් දැනෙනවා. හැබැයි ඒ රසය සම්බන්ධයෙන් කිසිම රාගයක් නැහැ කියලා කියනවා. රස පටිසංවේදීච්ච භගවා නොච රස රාග පටිසංවේදී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට රස දැනෙනවා. හැබැයි රස සම්බන්ධයෙන් රාගයක්, උපාදානයක්, තණ්හාවක්, ආසාවක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා අපි අර මූලික මට්ටමේදී වේදනාව නිසා තණ්හාව පහළ වෙන බව අපි හඳුනා ගන්නවා. ඒක තේරුම් ගන්න අපේ තුල ඒ වේදනාව නිසා තණ්හාව පහළ වීම වෙනුවට වේදනාව හරහා ප්‍රඥාවක් අවදි වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා. මහත්ය කිව්වා වගේම අවිද්‍යාව දුරු වෙන්න පටන් ගන්නවා. ඉදප්පච්චේතාව වැනි ඒ ගැඹුරු දහමක් අපිට වැටහෙන්න පටන් ගන්නවා. හොඳට හිත හේතුඵල ධමක පිහිටන්න පටන් ගන්නවා. එතකොට අර්ථ යෝගාවචරයට මේ වේදනාව කියලා කියන්නේ හොඳ භාවනා කර්මස්ථානයක්. තව ප්‍රඥාව වඩා ගන්න, තව තණ්හාව නැත්තම් මේ ඒවා දුරු කරගන්න, සතිය දිනු කරගන්න. ඉතින් මෙහෙම වඩන මට්ටමකදී තමයි අර කිසිම වේදනාවක් ගැන යාගේ හිතේ අනුසය පහළ නොවි, අනුසය ඡය වෙන ගතියකට, අනුසය ප්‍රහාණය වෙන ගතියකට යා අවතීර්ණ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් ඒකට ඇලෙන ගතිය. ඒ ගැන තණ්හාවක් ඇති කරගන්න ගතිය. ඒ ගැන ආසාවක් ඇති කරගන්න ගතිය. ඒක තමයි අපේ අනුසය මට්ටම. ඒක තමයි අපේ පුරුද්ද. නමුත් දැන් යා වෙන ක්‍රමයකට යන්නේ. යා දැන් සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් හිතේ පහළ වෙන ඒ තණ්හාව හඳුනා ගන්න. ඒකට පොහොර දාන්න නැතුව ඉන්නවා. ඒ ආසාවට පොහොර දාන්න නැතුව ඉන්නවා. අන්න අර අපේ තිබිච්ච ඒ පරණ පුරුද්ද පෝෂණය නොවන ආකල්පයකට, පෝෂණය නොවන ප්‍රතිපදාවකට යා දැන් අවතීර්ණ වෙලා. එතකොට අන්න ටික ඒ පුරුද්ද දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ බඳු ක්‍රමයකට තමයි එතකොට අපි මේ ආශ්‍රවයන් ඡය කිරීම ගැන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ ආශ්‍රවය ඇති වෙන හැටි අපි දකින්න ඕනේ. වේදනාව පහළ වීම තුල තණ්හාව ඇති වෙන හැටි අපි දකින්න ඕනේ. ඒක බොහොම නිහතමානීව මගේ හිත ඇලෙනවා නේද මේකට? මගේ හිත මේකටත් එක්ක ආසාවක් ඇති වෙනවා නේද? ඒක බොහොම නිහතමානීව අවංකව දකින්න. හැබැයි ඒක පෝෂණය කිරීමෙන් වළකිනවා. ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපි අපේ හිතේ තියෙච්ච පරණ පුරුද්දෙන් ඒ අපේ ඇබ්බැහියෙන් අයින් වෙලා ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට තමයි
පොඩ්ඩේ ඇබ්බැහියෙන් අපි නිදහස් වෙන්නේ. ඒ පුරුද්දෙන් අපි නිදහස් වෙන්නේ. ඉතින් ඒක පුරුද්ද ටික ටික දුර්වල වෙලා යන්නේ. ඉතින් බඳු ක්‍රමයකට තමයි එතකොට අපිට ඒ තියෙන රාගානුසය දුරු කරගන්න, පටිඝානුසය දුරු කරගන්න, අවිජ්ජානුසය දුරු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් දැන් අවිද්‍යාව දුරු වෙච්ච පදනමක සංස්කාරයක් සිද්ධ වෙන්නේ නැහැ. අවිජ්ජාපච්චය සංඛාරා කියලා වගේ අවිද්‍යාව නැත්තම් අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් අවස්ථාවක මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නම් එහෙමනම් සංස්කරණය කිරීමක් නැහැ. සංස්කරණය කිරීමක් නැහැ. ඉතින් එතකොට දැන් වේදනාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ වේදනා පහළ වීමක් නැහැ කියලා නෙමෙයි. වේදනාව පහළ වෙනවා. හැබැයි ඒ ගැන චන්දරාගයක් නැහැ. ඒ ගැන ඇල්මක් නැහැ. ඒ ගැන තණ්හාවක් නැහැ. ඒ ගැන උපාදානයක් නැහැ. එහෙම කියලා කියන්න පුළුවන්. හොඳයි. අතේ සමනස් ඒකෝසන අපිට මේ වේදනාව කියන එක වේදනාව තුළට ඇති වෙන සැප වේදනාවක් දුක් වේදනාවක් තුළ ඇති වෙන චන්දරාගයේ හෝ එකට ඇති වෙන ද්වේෂයේ හෝ අපිට බලෙන් නැති කරන්න බෑ. මේ ඉච්ඡපච්චතාවයේ කියන ධර්මතාවයේ දැනගෙනම හේතු සකස් කිරීමෙන් පමණමයි අපිට මේ ඵලය ගැන බලාපොරොත්තු වෙන්නේ. හේතු සකස් කිරීමෙන් ඵලය ගැන අපිට වඩ කරන්න දෙයක් නැහැ. ඒක සත්‍ය පුද්ගලික කරන දෙයක් නෙවෙයි. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ තුලින් මේක දැකීමමයි නිර්විකීන සම්මානස්. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මේ දැන් ඔය අපි අතරම කතා කරන එක ප්‍රදේශයක් වේදනාපච්චය තණ්හා කියන කොටස. එතකොට මේ වේදනාව නිසා තණ්හා පහළ වෙන හැටි. ඒකයි මම කිව්වේ වේදනාව නිසා තණ්හාව පහළ වෙන හැටි අපි අවංකව තේරුම් ගන්න ඕනේ. නියතමානීව තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න අපි ඒක පෝෂණය කරන එකෙන් වළකිනවා. අපි ඒකට තවදුරටත් මේ වහල් වෙන ගතියෙන් වළකිනවා. එතකොට තමයි මේ පුරුද්ද පොඩ දුර්වල වෙන්න පටන් ගන්න. මේ පුරුද්දෙන් අපි ඈත් වෙන්න පටන් ගන්න. හොඳයි. බොම්බින් සන්නස්තරවන් සන්නේ. ඊළඟ ප්‍රශ්නය චින්තා ඉදිරිපත් කරන්න පුළුවන්. සර්වන් සන්නයි හාමුදුරනේ අවසරයි. ඔව්. හාමුදුරනේ වහන්සේගේ දේශනාවේ කිව්වා අර මේ භාවනාවෙන් ඔටෝමැටිකලි මේ ඉහිලා තියෙනවා නම් ස්පර්ශපත්‍ය වේදනාව දැස එතකොට පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන තැනට ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවානේ. එතකොට දැන් මම පරියන්කේදී මම වේදනාන්තතිය වඩන්න උත්සාහ කරාට මට ඒක ලොකුවට අහු වෙන්නේ නැහැ. ඉතින් මට දැන් දේශනාවෙන් තේරුණා මම ඒක නිකන් පාස් කරලා ගිහිල්ලා වෙන්න ඇති ඒක වෙන්නේ නැති මට ලොකුවට දැනෙන්නේ නැතුව නෙමෙයි මට ඒවා මම හිතන්නේ අර උපේක්ෂාවකට ගිහිල්ලා මේ පරතෝ සංස්කෘතියෙන් බලන නිසා මේ මට ලොකුවට වේදනාවක් කියන එක අහු වෙන්නේ නැහැ. දැන් මට එකම මේ වේදනාව මට දැනෙන්නේ ඒක දුක් වේදනාවක් හැටියට දැනෙන්නේ අර දැන් ලාම්පිය නැතුව ඉන්න නිසා අර මම පැයක් වගේ අදිස්ථාන කරාම පැය ගෙවෙනකොට ඔන්න දකුණු කකුලේ වේදනාවක් එනවා. එතකොට ඒක විතරයි මට වේදනාවක් කියන එකට ලොකුවට දැනෙන්නේ. එතකොට දැන් මම ඒ වෙලාවට මම උත්සාහ කරනවා දැනෙන්න එක මම නැගිටින්නේ මම ඒක දිහා බලන් ඉන්නවා කියලා. එතකොට දැන් සමහර දවස්වලට වේදනාවක් කියලා කිව්වම මේක නැති වෙලා යනවා දැකලා තියෙනවා. සමහර දවස්වලට ඒක කරාට එහෙම නැති වෙලා යන්නේ නැහැ. ඉරියව්ව වෙනස් කරනකම් ඉරියව්ව වෙනස් කරාම නැති වෙලා යන එක තේනවා. අර කම්පන චංචල වලින් වගේ අර දැන් මම දැන් මේක වෙන්නේ නැති ඔබ වහන්සේ කියන්නේ නැත්තේ අර පොඩි අංශු වලට කැඩිලා තේරෙනවා කියන එක. ඒක මට ගොඩාක්ම වගේ දැන් ඩීප් වල තේරෙන්නේ නැහැ. උනාට මට තේරෙනවා නිකන් අර හිරිවැටුනහම වගේ නිකන් තියෙන නිකන් පුපුරු ගන්නවා වගේ එකක් අර ඒ වගේ එකක් තේරෙනවා නිකන් ඒක අංශු වගේ වෙනම තියෙන ගැටියකුත් තේරෙනවා නිකන් පැතිරිලා ගිහිල්ලා එහෙම කියලා. මට තේරෙන්නේ නැහැ මම මේ ඉන්න තැනේ ඉඳලා මම මේ වේදනානුසතිය අල්ලන්න ඕනේද කියලා. මට ඒක අහුවෙන්නේ නැහැ වගේ කියලා තමයි මට තේරෙන්නේ. අර නැගිටින වෙලාව වෙන වේදනාව තමයි මට තේරෙන්නේ. ඔය ඊට කලින් මොනවද අවධානය යොමු කරගෙන ඉන්නේ මොනවටද? ආනාපානය තමයි මම වඩන්නේ හඳුනන්නේ. ඒක ආනාපානයේ කොයි මට්ටමට වගේද යන්නේ?
හිස්තැනට ගිහිල්ලා ඉන්න එක ඇවිල්ලා තියෙනවා හම්බුනේ. එතන සාමාන්‍යයෙන් ඉන්නත් පුළුවන්. මට ඉතින් ඔයාලා ඔළුව කඩන් වටෙන එක ගොඩක් වෙනවා. ඉතින් ඉරියව්ව දිහාවට යන්නේක තියෙනවා. මට පිට ශබ්ද ඇහෙනවා. ඒක අහලා එතකොට පිට ගියා වගේ නේ උනාට ආපහු ආනාපානෙට ආව ආනාපානෙත් තියෙනවා ඉරියව්වත් තියෙනවා. ඉන්න තැන වෙනස් වෙලක් නැහැ. අර එකම ලෙවල් එකෙන් 4-5ක් වගේ තියෙන එකක් තියෙනවා. එතකොට සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මනත් ආවරනේ දැන් මට මට ඉක්මනටම අර නිකන් ගොඩ දෙයකට වගේ ගියා. ඊට පස්සේ නිකන් ඒක හරිම එපා වුණා. මට නිකන් මොකුත් තේින්නේ නැහැ වගේ හිතලම මොකක් හරි එකක් අල්ලලා තමයි මම උත්සාහ කරලා කරේ. ඉතින් ඇත්තටම සක්මන අර එපා වෙලා නිසා කිරිනවා ටිකක් අඩුයි. මම උත්සාහ කරනවා. සමහර දවස්වල නම් ඇත්තටම අර සිතුවිලි නැතුව ඉන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. හරි. අර වෙලාවට ගලාගෙන සිතුවිලි එන වෙලාවලුත් තියෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ දැන් ගලාගෙන සිතුවිලි එන වෙලාවට ඒකට කියන්නේ මැදිහත් වෙන්න යන්න එපා. ඒක වළක්වන්න යන්න එපා. ඒ ටික එහෙම්ම යන්න දෙන්න. ඒ කියන්නේ අපේ මට තේරෙන විදිහට නම් ඒ කියන්නේ යම්කිසි මට්ටමක් තියෙනවා දැන් අපේ භාවනාව දියුණු වෙලා. නමුත් තව කියන්නේ අපේ හිතේ කොහොමත් ඔය වගේ විවිධ මට්ටම් වලට බැසගෙන යන ගතියක් තියෙනවා. හරිය නිකන් මේ තට්ටු තියෙනවා වගේ ඒ අපේ යම්කිසි මට්ටමක කටයුතු කරද්දී ඊට වඩා පොඩ්ඩක් හිත ගැඹුරට යනකොට ඔන්න තව තට්ටුවක නිකන් තියෙන මේ මඩ නිකන් කැළඹිලා යනවා වගේ ඔන්න සිතුවිලි රාශියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඔන්න අතහැරලා දානවා. ඊට පස්සේ ආයෙත් ඔන්න හිත තැම්පත් වෙනවා. ආයෙත් සිතුවිලි රාශියක් එන්න පටන් ගන්නවා. ඒකත් අතහැරලා දානවා. ආයෙත් ඔන්න හිත තැම්පත් වෙනවා. ඔන්න වගේ චක්‍ර රාශියක් ඔක යන්න පුළුවන්. ඒ නිසා සක්මන හැබැයි අතහරින්න නැතුව කරන්න. සක්මනේදී තමයි ඔය දේ හරි ලස්සනට සිද්ධ වෙන්නේ. දැන් ඒක සක්මන දුර්වල වුණොත් තමයි අර හිස කඩා වැටෙන ගතියක් නිකන් මේ කොහෙද හිටියේ කියලා දන්නේ නැති ගතියක් පරයන්කේදී සිද්ධ වෙන්නේ. නමුත් සක්මනේ තමයි යොමනා කරන අවදිමත් බව හොඳ කර්මන්නේ ගතිය හොඳ අවදිමත් ගතිය සකස් වෙලා එන්නේ සක්මනේදී. ඒ නිසා සක්මන ටික වැඩිපුර කරන්න. එතකොට පරයන්කය සාර්ථක වෙනවා. අපිට නිකන් බොහොම සමබර භාවනාවක් අරගෙන යන්න පුළුවන් ඒ පසුබිම සකස් වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව මට්ටම් තේරෙන විදිහට කෙරෙනවා. නොකෙරෙනව නෙමෙයි. දැන් අර හිරිවැටිච්ච අවස්ථාවකදී හිරිවැටිච්ච තත්වය ගැන විස්තර ටිකක් ඔය විදිහට කියන්න පුළුවන්කම කියන්නේ අපිට පොඩ්ඩක් හරි ඒ ගැන යම් වැටහීමක් තියෙනවා. හැබැයි ඒක මතුවෙන ලාවටත් බලන්න. ඔය කියන්නේ ඔතන වේදනානුපස්සනාව වඩන්න අපිට දුක් වේදනාවක්ම අවශ්‍ය නැහැ. සැප වේදනාවකනුත් ඕක කරන්න පුළුවන්. උපේක්ෂා වේදනාවකදීත් ඕක කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු එක අතක් මත අනිත් අත තියන් ඉන්නවා. ඉතින් එතකොටත් තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත වේදනාවක්. එතනට අපි අවධානය යොමු කළොත් ඒ උපේක්ෂා සහගත වේදනාව ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනිවාර්යෙන් වේදනානුපස්සනාවට යොමු විය යුතුයි කියලා කියන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව එතනට යොමු වෙන්න දෙන්න. පටන් ගන්න නිකන් ආනාපාන සතියෙන් බොහොම සරල විදිහට ආධුනික මනසකින් පටන් ගන්න. ඊට පස්සේ ආනාපානය අපි හිතමු සමනය වුණා නම් ඊට පස්සේ ඉබේටම හිත යනවා නම් කයේ දැනෙන දේවල් වලට වේදනා ස්වභාවයන් වලට හිත යනවා නම් යන්න දෙන්න. ගිහිල්ලා ඒ දේවල් හොඳට නිරීක්ෂණය කරන්න. එහෙම එතකොට හම්දුනේ අර තේටි සුඛ වේලාවට එතකොට සුඛ වේදනාවක් නේක තේරෙනවා. ඒක නැති වෙලාවට නෑ කියලා තේරෙනවා. හරි. ඒවා බලන්න. ඒක තමයි. දැන් ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ වේදනානුපස්සනාව වඩන්න සැප වේදනාවනුත් පුළුවන්, උපේක්ෂා වේදනාවනුත් පුළුවන්, දුක් වේදනාවනුත් පුළුවන්. දුක් වේදනාවක්ම අවශ්‍ය නැහැ. ඒ නිසා ප්‍රීති සුඛ తත්වයේ කියන්නේ වේදනාවක්. ඒකයි බුදුහාමුදුරුවෝ ආනාපාන සති සූත්‍රයේදී කියන්නේ පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ ප්‍රීතියක් පහළ වෙනවා. එංග නිකන් කිලිපොලා යනවා. රැලි යනවා වගේ දැනෙනවා. සැහැල්ලු ගතියක් දැනෙනවා. පාවෙනවා වගේ දැනෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා ප්‍රීති ස්වභාවයන්, සුඛ ස්වභාවයන්, සැප ස්වභාවයන්. ඒවාට ඇලෙන්න යන්නේ නැතුව, ඒවා මගේ කරගන්න නැතුව, ඒවෙන් අයින් වෙලා ඒවා එන යන හැටි, ඒවා වෙනස් වෙන හැටි, ඒවා පහළ වෙන හැටි, කැඩලා බිඳලා යන හැටි, ඒවා නිකන් පොකුරක් වගේ තියෙන හැටි. අන්න ඒ විදිහට මේ වේදනාව දිහා අපි හොඳට පරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනවා. එහෙම තමයි හඳුනේ මම කරන්නේ. කියන්නේ පරතෝ සංකල්පයෙන් මට ඒක තිබ්බත් එකයි නැත්ත් එකයි තියෙනවා නම් බලනවා නැත්නම් නෑ වගේ මම බලන් ඉන්නේ. හරි. අර එහෙම ඇලිමක් මට තේරෙන්නේ මට ඒක ගැන ඇත්තට මට හිතෙන්නේ මට දැන් ඒකට උපේක්ෂා සිතක් කියලා එකක්වත් නෑ. මම නිකන් බලන් ඉන්න එකම විතරයි. ආවොත් බලනවා නැත්නම් නෑ වගේ තමයි
ඒක වෙන්නේ තියෙන්නේ. හරි. යන විදිය හොඳයි. වැරද්දක් නැහැ. දැන් අපිට අර අන්නේ වගේ පොඩි ඇල්මරිච්ච ගතියක් එක තමයි ওই විරාග පැත්තට අපේ හිත යන්නේ. දැන් ඉන්නේ නිකන් අතරමැදි ගතියක මේක නිකන් සම්පූර්ණයෙන්ම ඔහේ එපා වෙලා අත්හැලා දාපු ගතියකුත් නැහැ. මේකට දැඩිව ග්‍රහණය වෙලා ඇලිලා ඒකත් එක්කම ඉඳගෙන ඒක හාර අවසන ගතියකුත් නැහැ. දැන් තියෙන්නේ අතරමැදි ගතියක්. එහෙම. ඕක දිගට කරගෙන යන්න. ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි හොඳයි. එතකොට මම වෙනමම මේ අර නැගිටිනකොට එන වේදනාව ඇත්තටම ලොකුවට බලන කේ තේරුම් නැහැ. මොකද ඒක නිකන් අර ලාම් එක වගේ නිකන් අර පැය ගෙවුනාම එන වේදනාව. වේදනාව. ඔව්. එතන අල්ලලා වැඩක් නැහැ නේද? ඔව් නෑ. එතෙන්දී අවශ්‍ය නැහැ. ඔව්. මොකද හිත ඊට වඩා පරිණත මට්ටමකදීනේ ඊට කලින් තිබුණේ. කියන්නේ වේදනාවන් කෙරෙහි උපේක්ෂා වෙච්ච ගතියක වේදනාවෙන් අයින් වෙලා හිටපු ගතියක තමයි හිත කලින් තිබුණේ. ඒත් අපි ඒ தත්ත්වය තමයි තව දියුණු කරලා ගන්න තියෙන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි. බොහොම පිං. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නේ ප්‍රියා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මට ධර්මකට ලැබුණා උත්තරය ඉස්සරලා ප්‍රශ්න අපු මහත්මියගෙන් මට තිබුණෙත් ඒ වගේම තමයි මොකද කම්පන චංචල බල ඉන්නකොට වගේ එහෙම මම දන්නවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වේදනාව තියෙනවා බව සැප වේදනාව ඒ වලට මම ඒකට බලන්නේ හිතලම මොකද මට හිතෙනවා ඒකට ඇලේ කියලා ඒ නිසා මම බලන්නේ නැතුව හිතලම නොබලා ඉන්නවා මේ ඉතින් මොකක් හරි ප්‍රබලව දැනෙන එක දිහා බලලා ඒක ඉවර වෙනකන් ඉන්න ඕනේද කියන හැඟීම මට හැම වෙලෙම තියෙනවා. කම්පන චංචල ප්‍රබලව දැනෙනවා නම් සැප වේදනාවක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා නම් ඒකට මාරු වෙන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. මම ඒ නිසා ඒක ඉග්නෝර් කරලා ඉන්නවා. එතකොට මොකද්ද අරමුණු කරන්නේ දැනට? කම්පන ගොඩක් වෙලාවට මට දැනෙන්නේ එනර්ජි ඇඟේ එනර්ජි වයිබ්‍රේෂන් ඔක්කොම නිකන් මුළු ඇඟේම nothing but ever changing energy වගේ. එතකොට මම එක තැනකට ඉස්සෙල්ලාම එක තැනකට ફોકસ කරලා එනර්ජි එක කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ බලනකොට ඒක මුළු ඇඟේම ඊට පස්සේ හොයන්න බෑ මට ඇති වෙනවද නැති වෙනවද හොයන්න බෑ. එන වෙනදාද කතා කරමු අනිතා. ඒක එකම විදිහකට යන්නේ නිකන් රිද්ම් එකකට එක විදිහකට යනවා. එහෙම වෙලා තියෙනකොටත් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මට තේරෙනවා මේ වේදනාව තියෙනවා කියලා. ඒ වුණාට මම ඒක දිහා බලන්නේ නැහැ. ඔව් යන විදිහ හොඳයි. හැබැයි ඔක තාම බැලුවේ නැහැ මේ බැලුවයි කියලා වරදකුත් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම දැන් ඒ කියන්නේ අරමුණු නිරීක්ෂණය හරහා තමයි අපි තුල ප්‍රඥාව වැඩෙන්නේ. දැන් අපි ඔතෙන්දී අපි පොඩ්ඩක් පරිසං වේ යුතුයි. දැන් මේ හිත නිකන් එයාට කම්මැලි හිතලා මේක නොබලා ඉන්නවද? නැත්නම් අපි නිකන් උදාසීන වෙලා මේක නොබලා ඉන්නවද? නැත්නම් ප්‍රඥාව නිසා මෙයා දැන් අතහැරිලා එයා තනියෙන් ඉන්නවද? කියන එක අපි පොඩ්ඩක් ඔතෙන්දී පරිස්සමෙන් විග්‍රහ කරගන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි පටන් ගන්නවා ආනාපාන සතියෙන් වාකරිය ඒ බඳු කර්මස්ථානයකින් ඊට පස්සේ කයේ විවිධාකාර කම්පන චංචල ස්වභාවයන් පහළ වෙනවා අපි ඒවා දැන හොඳට දැනුවත් අපිට තේරෙනවා ඒවා හොඳට අපි ඒවා ගැන අවධානයෙන් ඉන්නවා ඊට පස්සේ ඔන්න එක වර්ධනය වෙලා ගිහිලා දැන් මේ ඔක්කොම නිකන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් බවට ඔන්න පත් වෙන්න පටන් ගන්නවා අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්නවා ඊට පස්සේ හිතන්න දැන් අපිට තෝරගන්න බෑ මේක සැපද්ද දුකද්ද උපේක්ෂාවද්ද මේ මොකක්වත් අපිට තෝරගන්න බෑ. හැබැයි මොකද්ද එකක් තියෙනවා. එනර්ජි එකක් කියලා අපිට තේරෙනවා. අපි හැබැයි ඒක ගැන හුඟක් ලං වෙලා බලන්න යන්නේ නැතුව අපි පැත්තකින් බලාගෙන ඉන්නවා. දැන් ඒ ආපු පාර හොඳයි. එතෙන්දී අර ක්‍රමානුකූලව අපි ඒ මුලින් ඇත්තම නිරීක්ෂණයක් කරා ලං වෙලා බැලීමක් කරා විස්තර බැලීමක් කරා ඒ හරහා යම් ප්‍රඥාවක් අවදි වුණා. ඊට පස්සේ යන්න හිත ක්‍රමානුකූලව අයින් වුණා. එහෙමනම් යන්නේ වරදක් නෑ. ආයිත් ගිහිලා ආයි බලෙන් ඒක පෙන්වන්න යා යුතු නෑ. ස්වාමීන් වහන්සේ එතෙන්දි මට වෙනම කම්මැලිකම. හරි. ඒක අනිවාර්යයි. ඒක එතකොට එතනින් එහාට මට ය아가න්න බැරුව ඉන්නේ. නෑ. ඒ කියන්නේ ඔය කම්මැලිකම අපි තරණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිත හරි කැමති දේවල් දිහා බලන්න.
අපේ හිත කැමති සංසිද්ධිවල පැටලිලා ඉන්න. සිදුවීම් වල පැටලිලා ඉන්න. මොනවා හරි දෙයක් කර ඉන්න. දැන් මේ බඳු දෙයක් මුලදී අපි යාට අල්ල දෙනවා. මෙන්න මේක කර ඉන්න කියලා යාට වේදනාවක් දිහා බලා ඉන්න දෙනවා. ඒතර එයා මේ වේදනාව තුලින් යම් අවබෝධයක් ඇති කරගන්නවා. ඉතින් ඒ අවබෝධය ඇති වුණාට පස්සේ හිතේ පහළ වෙනවා අනිවාර්යෙන්ම නිබ්බිදාවක් කියලා දෙයක්. අවබෝධය මත ඇතිවෙච්ච එක්තරාන්දම කලකිරීමක් කියන්න පුළුවන්. ඒතර ඒ කලකිරීම අපි අර්ථ දක්වන්නේ මහා එපා කරපු ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් වගේ තමයි අපිට තේරෙන්නේ. මොකද දැන් අර ඉස්සෙල්ලා බොහොම ක්‍රියාශීලීව, ජව සම්පන්නව හිටපු හිත දැන් එහෙම ඉන්න දෙයට දෙයක් නැහැ. දැන් මේ ජව සම්පන්න උනේ අර අරමුණේ තියවිච්ච ජව කැවිච්ච ගතිය නිසානේ. දැන් ඒවා මොකක්වත් නැහැ. දැන් ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා, ඔක්කොම නිකන් හරීම දියාරු වෙලා ගිහිල්ලා හිතට හරීම තියෙන්නේ හරි උදාසීන ගතියක්. එයාට දැන් කරන්න කියලා ලොකු දෙයක් නැහැ. එතකොට අන්න අපි ඒකත් දක්වන්නේ හරීම කම්මැලි නීරසයි කියලා අපිට තේරෙනවා. හැබැයි ඕක තව දිගට කරගෙන යාම තමයි ඔතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඔතෙන්දී අපි නැගිටලා ගියත් වැරදි, දෙයක් මොනවා හරි කරන්න ඕනේ කියලා හිතුවත් වැරදි, ආයි වෙන බරපතල අරමුණකට නැත්නම් ගොරෝසු අරමුණකට හිත දැම්මත් වැරදි. ඒ ඔක්කොම වෙනුවට හිතට පොඩ මේ ඔක්කොම තියෙද්දි තනියම ඉන්න, මුකුත් නොකර ඉන්න අපි පුරුදු කළ යුතුයි. ඒක අපි නොකර ඉන්න තැනට චුට්ටක් යන්න පුළුවන්. හරි. ඒ වුණාට පස්සේ මට වෙලාවට හිතෙනවා මම ඒක purposely එතෙන්ට යනවද කියලා. ඒ කියන්නේ ඒක එතෙන්ට naturally යනවා නෙවෙයි. හරි. ඊට පස්සේ මට ඕන නම් ඒක හිතලා යන්න පුළුවන්. මට පොඩ්ඩක් සක්මන ගැන කියන්න. ස්වාමීන් වහන්සේ ඇත්තම කියනවා නම් මම සක්මන වැඩි කරන්නේ නැහැ. කරන වෙලාවට මට යන්න පුළුවන් අර මම ඇවිදිනවා නෙවෙයි කවුරු හරි ඇවිදිනවා වගේ ඒ තැනට යන්න පුළුවන්. ඉබේ කෙරෙන මට්ටමට යන්න පුළුවන්. හරි. ඒ වුණාට මට මොකක් හරි හේතුවක් නිසා වැඩි කැමැත්තක් තියෙනවා පරියන්කයට. සක්මන කරන්න යනකොට පරියන්කයටමයි යන්න හිතෙන්නේ. නෑ එතෙන්දී නම් ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි දැන් කොහොමත් අපි හිතමු පර්යංකය සාර්ථක වෙලා පර්යංකයේදී හිත මොකක්වත් අල්ලන්න නැතුව ඉන්න පුළුවන් කමක් ඇති වුණා කියලා. ඉතින් ඒක දියුණු කරන්න වෙන්නේ සක්මනේදී. දියුණු කරන්න වෙන්නේ දැන් මේක තව පැතිරීම හරහා. මුළු ජීවිතයත් එක්ක මේ අල්ලන්න නැති ගතිය අපි දියුණු කරන්න ඕනේ. ඒක ඊළඟ ස්ටෙප් එක වශයෙන් අපිට කරන්න වෙන්නේ සක්මනට ගිහිල්ලා. සක්මනේදී පුළුවන් ද මට මේ දේවල් පෙනෙද්දී, ඇහෙද්දී, දැනෙද්දී ඒකක්වත් අල්ලන්නේ නැතුව ග්‍රහණය කරන්න නැතුව මට මැද්දටලා ඉන්න පුළුවන්ද? හිත උපාදාන නොකර ඉන්න පුළුවන්ද කියලා සක්මනට යන්න වෙනවා. ඒ නිසා ඔය දෙකම සමසම වගේ තියාගෙන යන්න. ඒ නිසා සක්මනේදී සක්මනට දැන් ආයෙත් ටිකක් උත්සාහවන්ත වෙන්න කොහොමත් පරයන්කේ දියුණු වුණත් සක්මනට එන්න ඕනේ. සක්මන දියුණුනත් පරයන්කට යන්න ඕනේ. ඒ නිසා මේ දෙක සෑහෙන්න නිකන් එකිනෙකට මේ උදව් කරන ගතියක් තියෙනවා. දැන් මේ මට්ටමේදී මට තේරෙන විදිහට නම් සක්මනේදීත් ඒ දේවල් නිකන් පෙන්නලම ගන්න. නිකන් තව පොඩ්ඩක් ප්‍රඥාව දියුණු කළාම ස්වාභාවිකව මතුවෙන්න දෙන තරමට හොඳයි. ඒතර අපි දන්නවනේ අපි යන්නේ බොහොම නිවැරදි මාර්ගයක. මොකද නැත්තම් අපේ හිත තීන මිද්දේට ලක්වීම හරහාත් අපි නිකන් අර්ථ දක්වන්න පුළුවන් අපි මේ හරි පැත්තේ ඉන්න කියලා. නමුත් එතන තියෙන තීන මිද්දයක්. අවබෝධයක් නෙමෙයි. දැන් සක්මනේදී ඒ බඳු තීන මිද්දේට තියෙන අවකාශය හුඟක් අඩුයි. සක්මනේදී අපි හරිම ක්‍රියාශීලී. අපිට හොඳට අවදියෙන් ඉන්න ඕනේ. හැබැයි අවදියෙන් ඉඳිමින් අපි ඒ අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම හරහා අපි හිතමු ඔන්න හිත එනවා කියලා උදාසීනත්වයකට. එහෙමනම් අන්න අවබෝධය මත ඇති වෙච්ච මට්ටමකින් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අපිට වරදින්න විදිහක් නැහැ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඊළඟ අවස්ථාව ඇඩ්මින් සයිෆෝන් කියලා ඩිවයිස් එකකින් කනෙක්ට් වෙලා ඉන්නවා කෙනෙක්. එයාට ලැබෙනවා කතා කරන්න, ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙමනම් ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙමු. තරංගනී මහත්මියට අවස්ථාව ලැබෙනවා. අවසරයි හාමුදුරනේ. ඔකේ යන්න. හාමුදුරනේ මම ආනාපාන සතිය ගොඩක් කල් ඉඳන්
ලින්දකට වගේ උඩ ගේන්න පුළුවන් හම්බුනේ. මට මේ භාවනා කරන්න එක දිගටම පුළුවන්කමක් හම්බුණා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ වගේ ඉඳලා මම හැමදාම උදේට අනිවාර්යෙන් පැයක් වගේ පුළුවන් හැම වෙලාවකම භාවනා කරනවා. අප්‍රේල් මාසේ වගේ දිහාවේදී මට ඔය නිමිති පේන්න කියලා මම භාවනා අහලා තමයි දැනගත්තේ මොකද්ද මේ දැක්කේ කියන එක. පොඩි මේ ගිනි කූරක් වගේ එළියක් දැක්කා. ඊට පස්සේ ආනාපාන සතියනකොට තව ඉදිරියට යනකොට කුඩා වලාකුළු වගේ මූණ ඉදිරියේ වටේ කැරකෙන ගතියකුත් දකින්නවා හම්බුනේ. එක දවසක් ලොකු එළියක් දැක්කා. නමුත් ඒ වෙලාවේ මම දන්නේ නැහැ මොකක්ද ඒ දැක්කේ කියන එක. මම හිතුවා ඇස් ඇරෙන්නේ නැති කියලා මම ඇස් ඇරලා බැලුවා ඒ වෙලාවේ. ඊට පස්සේ තේරුම් ගත්තා නෑ ඇස් ඇරෙලා නෙමෙයි තියෙන්නේ. මම ඇස් වහගෙනම තමයි ඉඳලා තියෙන්නේ. නමුත් එළියක් දැකලා කියලා. පස්සේ තමයි දැනගත්තේ ඒක තවත් ඉදිරියකට යාමක් කියලා. නමුත් ඒ තත්ත්වයට දැඩි ආසාවක් ඇති වුණා. දැන් මයික් එක අන්මියුට් වෙනවා ඇතිගෙන යනවා. අපිට ඇහුනේ නැහැ. නැවත ප්‍රශ්න ඉදිරිපත් කරනවද ඒ කොටස? එළියක් වගේ එක දවසක් මම දැක්කා හාමුදුරනේ. හරි. නමුත් ඒක දැන් ඊට පස්සේ නම් මට කවදාවත් එළිය දැක්කේ නැහැ. තව දවසක මම ලින්දකට වැටිගෙන යනවා වගේ තේරුණා. ඒත් මට පැත්තකින් ලොකු බෙරහඬක් ඇහුණා. මට ටිකක් බය වුණා මේ මොකද්ද උනේ කියන එකට මම ටක් ගාලා භාවනාව කරන එක නැවතුවා. දැන් මම ඒ තත්ත්වෙදී මම අර බලාකුළු වගේ මූණ ඉදිරියෙන් තියෙන වෙනකම් මම භාවනා කරනවා. ඊට පස්සේ මම ආනාපාන සතිය නවත්තනවා. නවත්තලා මම ඊට පස්සේ දැන් මෙහිම අර මේ විදර්ශනා කරනවා කියලා මම හිතන් ඉන්න දෙයක් මම කරන්නේ අර මේ කය හැදි තිබෙන කන බොන ආහාරයෙන් එස්ලොම් නියදත් සම්මාස ආදී කුණප කොටස් තියෙන තැනක පිටිවන්න සටහනක් මේ කය මගේ නෙමෙයි. ඒ වගේ මම අර මට තේරෙනවා දැන් කරගෙන යන විදිහ තේරෙනවා. දැන් ඔතෙන්දී මෙහෙම කියන්න පුළුවන්. දැන් හිත නිමිති තමයි මගේ කය. ඔව්. දැන් මම පොඩ්ඩක් විස්තර කරන්නම් මේ දැන් දැනට කරන්න තියෙන්නේ කියන්නේ ඔය හිතේ යම්කිසි සමාධි මට්ටමක් දියුණුලා තියෙනවා. හිතේ යම් ඒකාග්‍රතාවයක් දියුණුලා තියෙනවා. ඒ නිසා තමයි ඔය නිමිති ගතියක්, වලාකුලක් වගේ එන ගතියක්, ආලෝක ස්වභාවයක් එන ගතියක්. ඒ ඔක්කොම හේතුව හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක්, සමාධියක් දියුණුලා තියෙනවා. දැන් ඕක දියුණු කරගෙන අපි දිගට ගියොත් ඉතින් ඒකෙත් වැරද්දක් නැහැ. ඒක සමතේ පැත්තෙන් තමයි දියුණු වෙන්නේ. අපේ ඒකාග්‍රතාවයේ පැත්තෙන්, සමාධියේ පැත්තෙන්, සමතේ පැත්තෙන් දියුණු වෙනවා. තව ඔය නිමිත්ත ඇවිල්ලා තහවුරු වේවි. ඔය ආලෝක ස්වභාවයක් වගේ ඕකපත් වේවි. තව ප්‍රභාෂර වේවි. ඉතින් එහෙම පැත්තකින් තමයි අපි දියුණු වෙන්නේ. ඉතින් ඒක සමතයක් වඩන අවස්ථාවකදී ඒක හොඳයි නරක නැහැ. හැබැයි ඔතෙන් Tamanට තේරෙනවා නම් මේ ඇත්තටම මේ තියෙන මේ මට්ටමට ආවට පස්සේ අපිට ඕන විපස්සනාවට හැරෙන්න පුළුවන් ඉතින්. ඒ නිසා දැනට පොඩි උත්සාහයක් දරලා තියෙනවා. ඔතෙන්ද නිවැරදිව අපි කරන්න තියෙන්නේ නම් ඔය ආලෝක ස්වභාවයේ තීද්දෙන් ඒ වෙලාවේදී මගේ කයේ මොනවද දැනෙන්නේ කියලා ඍජු අත්දැකීමටයි අපි හිත ගන්න තියෙන්නේ. දැන් අපි සතිපට්ඨානය ගැන අද කතා කරද්දී නැවත මම මතක් කළා මේ වෙලාවෙilla අපි හිතින් හිතනවා නෙමෙයි. හිතින් අපි තත්වගත කරන්න හදනවා නෙමෙයි. ආරෝපණය කරන්න හදනවා නෙමෙයි. පොතකින් බලනවා නෙමෙයි. කාවුරුත් ඇහුපු දේවල් කරනවා නෙමෙයි. ඒ වෙනුවට අපිට ඍජුව දැනෙනවා. දැන් මේ කයේ සැප වේදනාවක් පහළ වෙනකොට ඒ වෙලාවේදී අපිට සැප දැනෙනවා. දුක් වේදනාවක් පහළ වුණා අපේ හිතට දුක දැනෙනවා. අපේ කයට දුක දැනෙනවා. මෙන්න මේ වගේ අතිශය ඍජු බව. අතිශය ඒ මොහොතේදී දැනෙන ගතිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දැන් මේ කය දිහා අපි ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. දැන් මේ වෙලාවේදී හිතන්න දැන් අපේ අත් දෙක තියන් ඉන්නවා එක අතක් මත එක අතක්. එතකොට මේ එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. එක අතක බර අනිත් අතට දැනෙනවා. ඒකයි මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. ඒකයි කියන්නේ කායේ කායानुපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේක ඇවිල්ලා අපි ආරෝපණය කරනවා නෙමෙයි පොතක තිබුණ නිසා මේක දා ගන්නවා නෙමෙයි. මේ වෙලාවේදී දැනෙනවා. මේ වෙලාවේදී තේරෙනවා. ඒ නිසා දැන් අර ආනාපාන සතිය වඩන්න වැරද්දක් නැහැ. ඒකෙන් ඒකාග්‍රතාවය ඇති වුණා. ඇති වුණාට පස්සේ බලන්න Tamanට මොනවද දැනෙන්නේ කියලා. කයට හිත ගන්න. කයට හිත ගන්න හිත නිශ්ශබ්දව තියාගෙන. හිතින් මොකක්වත්
උවමනාවෙන් විතර්ක කරන්න යන්න එපා. මෙහෙම හැදෙනවා අරක නිසා මේක වෙනවා මේක නිසා මේක වෙනවා කියලා හිතින් මොකක්වත් ආරෝපණය කරන්න යන්න එපා. કૃතිමව මුකුත් කරන්න යන්න එපා. ඒ වෙනුවට කයට හිත ගන්න. කයේ මොනවද දැනෙන්නේ? කයේ මට නිකන් සෙලවෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් චංචල ගතියක් දැනෙනවද? කයේ කොහේ හරි කම්පන වෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් ඇතිලෙන ගතියක් දැනෙනවද? කයේ නිකන් වේදනා ගතියක් දැනෙනවද? පුපුරු ගහන ගතියක් දැනෙනවද? ඔන්න වගේ මොනවා හෝ යම් යම් ලක්ෂණ අපිට මේ කය තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒ හරහා තමයි අපි ක්‍රමානුකූලව ගැඹුරට යද්දී ඔක කායानुපස්සනාවෙන් ගැඹුරකට යද්දී එක්ක ඕන්න අපිට ධාතු මනසිකාරයකට යන්න පුළුවන්. ඒක තව තව වර්ධනයලා ඕන්නම් හිමීට වේදනානුපස්සනාවකටත් යන්න පුළුවන්. ඒ බඳු මාර්ගයක තමයි අපි නිවැරදි සතිපට්ඨානයක් වඩන්න තියෙන්නේ. පිළිතුර පැහැදිලි කියලා හිතනවා. අපි ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙමු. ඉන්දිරා විරසිංහ මහත්මියට පැනේ ඉදිරිපත් කරන්න පුළුවන්. විතරේ ස්වාමීන් වහන්සේ. ඔව් කියන. භාවනාව කරගෙන යනකොට හිතට දුක් වේදනාවක් ඇති වුණා කියලා දැනෙනවා. ස්වාමීන් වහන්සේ මේ වේදනාව ඒ හිතේ තියෙන තණ්හාව ඒකත් එක්කම ඒක තණ්හාවෙන් අල්ලගෙන ඉන්න නිසා කියලා තේරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ එතන තියෙන අවිද්‍යාව ඇවිල්ලා අර මම ඒ සිද්ධිය ඉන්නක සිතට ආපු ඒ සිතුවිල්ල මගේ කියලා ගන්න ගිහිල්ලා ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අර එහෙම හිතෙනවා. ඒක කියන්නේ ඒක අවබෝධයත් එහෙම නැත්නම් සමනත් ඒ කියන්නේ එහෙම දැනෙනකොට ඒක අතෑරෙනවා. අතෑරුණාම හිතටයි කයටයි දෙකටම සාහනයක් දැනෙනවා. එතකොට ඒ ක්‍රමයටද යන්නේ නැත්නම් මම වැරදිද ස්වාමීන් වහන්සේ කියන්නේ? නෑ ඒක තමයි. දැන් අපේ හිතේ තණ්හාවක් පහළ වෙනකොට අපිට ඒකට මුල් වෙච්ච වේදනාව හඳුනා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. එතන ප්‍රඥාවක් තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්නවා මේ තණ්හාවත් ඉබේ ඇති වුණා නෙමෙයි. මේක මේ වේදනාව නිසා ඇති වුනේ. මෙතන සැප වේදනාවක් පහළ වුණා. ඒ සැප වේදනාවට මගේ හිත ඇලිලා ගියා. මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති වුණා. ආසාවක් ඇති වුණා කියලා තේරුම් ගත්තා. එතන තියෙන්නේ නිහතමානී වීමක්. එතන තියෙන්නේ අවංක වීමක්. එතන තියෙන්නේ අපේ තණ්හාවට අහු වීමක් නෙමෙයි. තණ්හාව තණ්හාව වශයෙන් තේරුම් ගැනීමක්. ලෝභය වශයෙන් තේරුම් ගැනීමක්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ලෝභෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා පහතබ්බා. මහණෙනි මේ ලෝභය කියන එක මේ කය වෙහෙසුවා කියලා මේ අයින් කරන්න බෑ. කයින් අයින් කරන්න බෑ. වචනයෙන් අයින් කරන්න බෑ. මේක ඇවිල්ලා ප්‍රඥාවෙන් දැක අයින් කළ යුතුයි. ඒ නිසා අපිට කලබලුණා කියලා මේක අයින් වෙන්නේ නැහැ. අපිට ඒ අවස්ථාවේදී හිතේ පහළ වෙන ඒ ආසාව, හිතේ පහළ වෙන ඒ තණ්හාව, හිතේ පහළ වෙන ඒ ලෝභය, දැඩි කැමැත්ත අපි බොහෝම අවංකව හඳුනාගත යුතුයි. හඳුනා ගැනීම තුළ අපි ඊළඟට උත්සාහන්ත වෙන්න ඕනේ මම මේක පෝෂණය නොකර ඉන්න ඕනේ. මම මේකට තවදුරටත් උල්පන්දම් නොදී ඉන්න ඕනේ. අහු නොවි ඉන්න ඕනේ කියලා අන්න අපි අර මායාවේ පැත්තට යනවා වෙනකොට බුදුහාඳුනගේ පැත්තට ඡන්දය දෙන්න ඕනේ. එතකොට තමයි අන්න අපිට පුළුවන් මොන බාහිරින් ඉඳන් තවදුරටත් මේ තණ්හාව දිහා මේ පහළ වෙච්ච ආසාව දිහා දකින්න. එතකොට අපි ඒක පෝෂණය කරන්නේ නැහැ. ඊට පස්සේ අන්න ඒක අයින් වෙනවා. ඒක බැහැර වෙලා යනවා, දුර්වල වෙලා යනවා. ඊට පස්සේ අන්න නැවතත් හිත නිදහස්. නැවතත් හිත උපේක්ෂා සහගත වෙනවා. නැවතත් හිත අර බුදුහාඳුරෝ කියපු ඒ මැද ස්වභාවයකට ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා කියන බුදුහාඳුරෝ කියන්නේ. ඒ ශාන්තේ ප්‍රණීතේ උපේක්ෂා සහගත ගතියකට ඔන්න හිතපත් වෙනවා. ඒ නිසා කෙරෙන විදිය හොඳයි. ඉතින් ඕකෙන් අපිට එකපාරටම මේ තණ්හාව අයින් වෙయ్య. එකපාරටම මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙయ్య කියලා අපිට තියෙන හදිස්සියට මුකුත් වෙන්නේ නැහැ. අපිට මේක නැවත 100,000 වාරේ කරන්න වෙනවා. ඒකෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියටත් ඔය වගේ අවස්ථාවල් එනකොට අපි ඒක එකපාරට ඒක තේරිලා ඒකෙන් ඒක දිහා බලන් ඉන්නවා නේද? ඒ කියන්නේ දැන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දේවල් වලට හේතු වෙච්ච දෙයක්. දැන් අපි මෙහෙම කියමුකෝ. අපි දැන් කවුරු හරි කෙනෙක් දිහා දැකලා එයාව දැකීම නිසා ඔන්න අපේ හිතේ ඇල්මක් පහළ වුණා. ආසාවක් පහළ වුණා. ඉතින් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින් අපි එයා පස්සේ යනවා. එයා ගැන හොඳ කියනවා. එයා ගැන කවි කියනවා. ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. අපි මේ බාහිර තියෙන කෙනාව අල්ලගන්න යනවා. නැත්නම් යම්සි කෙනෙක් නිසා අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් අපි එයාට බනිනවා. එයාගේ අඩුපාඩුකම් හොයනවා.
ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් දැන් යෝගාවචරය කරන්නේ ඊට වෙනස් පැත්තක්. එයාගේ හිතේ රාගයක්, ඇල්මක්, ආසාවක් පහළ වෙනවා. එයා ආයේ බාහිරයට හිත යොදනවා වෙනුවට එයා ඇතුළට හිත ගන්නවා. ඇතුළේ කොහොමද මේ රාගය වැඩ කරන්නේ? ඇතුළේ කොහොමද මේ ආසාව දිවත් වෙන්නේ? නැත්නම් යම්සි කෙනෙක් නිසා ද්වේෂයක් පහළ වෙනවා. එයා මේ ඒ කෙනා අල්ලගෙන කතන්දර ගොතන්න යනවා වෙනුවට එයා මේ හිතේ පහළ වෙච්ච ද්වේෂය හඳුන ගන්නවා. හිතේ පහළ වෙච්ච ඒ අකමැත්ත තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගැනීම තුළ තමයි යන්න අපි ඇතුළට නැඹුරු වෙන්නේ. අපි අපේ හිත නිදහස් කරගන්න, අපේ හිත හඳුන ගන්න. අපේ හිතේ තියෙන කෙලෙස් හඳුන ගන්න උත්සාහන්ත වෙනවා. ඒවා හඳුනා ගනිමින් ඒවෙන් හිත නිදහස් කරගනිමින් යන මාර්ගය තමයි අපිට යන්න තියෙන්නේ. හොඳයි. තව කෙනෙක් අතැසවීමක් කර තියෙනවා අර ඇඩ්මින් iPhone කියලා ඩිවයිස් එකකින් ඔබට පැනල ඉදිරිපත් කරන්න පුළුවන් දැන් මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. මගේ මම ආනාපාන සති භාවනාව කරන්නේ මගේ ඇඟේ අර කම්පන චංචල ස්වභාවයන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රදේශ සැරිසැරේ ප්‍රදේශ තමයි වෙන්නේ. හරි. එතකොට මම ඒක ඊට පස්සේ මම ඒක අමතක කළා මම දිගටම ආනාපාන සති භාවනාව ඒකටම හිත යොදලා කරගෙන ගියා. පස්සේ මට පහුගිය ටිකේ අර හාමුදුරුවන්ගේ දේවල් ඇහුවාම ආයෙ හිතුණා මම ඒවා ඒ කියන්නේ ලං කර බැලීමක් කළ යුතුද කියලා ඉවර වෙලා ඒකෙන්ද තමයි එක ප්‍රශ්නයක්. ඔව් අපි ඒකට ඉතින් මෙතනම උත්තර දෙමු. දැන් ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව ආනාපාන සතිය දියුණු කරගෙන ඒකේ ඒ තුලින් යම්සේ ඒකාග්‍රතාවයක් හැදුනහම එතකොට දැන් අපේ කයේ කම්පන චංචල ස්වභාවයන් පහළ වෙලා තියෙනවා නම් එක ප්‍රදේශවල ඒ කියන්නේ අපිට ලස්සනට පාර විවෘත වෙලා තියෙන්නේ. ඉතින් අපි විවෘත වෙච්ච පාරෙන් යන එක වඩා ලේසි. ඒ නිසා දැන් ආනාපාන සතිය පොඩ්ඩක් අපි ආනාපාන සතිය මුලින් භාවිතා කළා අපේ ඒ උමනා කරන ඒකාග්‍රතාවය දියුණු කරගන්න. දැන් ඊට පස්සේ ඊට වඩා හොඳ ප්‍රදේශයක් නැත්නම් හොඳ රිසෝස් එකක් අපිට හම්බෙලා තියෙනවා. මේ හැකියාවක් ලැබිලා තියෙනවා මේ ඉස්සරහට යන්න. ඒ නිසා එතෙන්ට යමු වෙන්න. මේ පහළ වෙන කම්පන චංචල ස්වභාවයන් වලට හිත ලං කරලා ඒවා නිරීක්ෂණය කරන්න ගන්න. ආනාපානය මදකට නතර කරනවා. අපි මේ කම්පන චංචල ස්වභාවයන් දිහා නිරීක්ෂණය කරනවා. අපි හිතමු යම් වෙලාවක මෙතනදී අපිට ඒක කරගන්න බැරි වුණා, හිත විසිරුණා, ආයිත් අතීතට අනාගතට යන්න පටන් ගත්තා නම් එහෙමනම් ආයි ආනාපානෙට ගියාට කමක් නැහැ. එහෙම නැත්තම් මෙතන මේ අලුතෙන් පහළ වෙච්ච අරමුණු ටික හොඳට අපිට දැක ගන්න පුළුවන් නම් ඒ ගැන විස්තර විභාග තේරුම් ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒකෙන් අපිට හොඳට ප්‍රඥාව දියුණු කරගන්න උවමනා කරන පරිසරයක් සකස් වෙලා එනවා. හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේ අනිත් එක මම දැන් ගෙදර වැඩ කරනකොට කරන දේ ගැන කල්පනාවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරනකොට ගොඩක් වෙලාවට මට කුස්සියේ වැඩ කරනකොට මට දැන් මගේ අත් දෙක මගේ නෙවෙයි වගේ තමයි මට පේන්නේ. හරි. ඒකට මොකද්ද කළ යුත්තේ? මොකුත් කරන්න දෙයක් නැහැ. දිගට ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ ඔක දැන් මමෙක් අවශ්‍ය නැහැ වැඩ ටික කෙරෙන්න. අපි තමයි ඔය අපි හැම එකටම මම ආරෝපණය කරගෙන ඉන්නේ. දැන් කතා කරන්නේ මම, අහගෙන ඉන්නේ මම, කියවන්නේ මම, ළමයා හදන්නේ මම, බත් උයන්නේ මම, එළවලු කපන්නේ මම කීකී. ඉතින් අපි මේ හැම කෑල්ලකටම මම කෑල්ලකුත් එකතු කරනවා. හැබැයි සතිය දිනු කරන්න මේ මම කෑල්ල පොඩ දුර්වල වෙනවා. හැබැයි වැඩේ ගැන හොඳ අවබෝධයක්, අවදිමත් බවක්, එළඹ සිට සිහියක් දිනු වෙනවා. ඒ නිසා මම කියන කෑල්ල අවශ්‍ය නැහැ මේ වැඩේට. පටන් ගනිද්දී අපි ගාව මේ මෝහය තියෙනවා. පටන් ගනිද්දී අපි නිකන් මම භාවනා කරනවා, මම වාඩි වුණා කියලා පටන් ගන්නවා. හැබැයි මම සූපත් වුණා කිය මෙහෙම අපි මෛත්‍රීත් වඩනවා. හැබැයි නිවැරදි විපස්සනාවක නැත්නම් නිවැරදි සතිපට්ඨානයකට යනකොට මේ මම කියන කෑල්ල තමයි දුර්වල වෙවි යන්නේ. ඒකයි දැන් ඔය බුදුහාඳුරෝ මේ ධාතු මනසිකාරයේදී එහෙම ලස්සන්ට අර උපමාවෙන් එහෙම කියන්නේ. මේ මුල තීච්ච සත්ව සංඥාව, පුද්ගල සංඥාව බැහැර වෙන්න ඕනේ ක්‍රමානුකූලව සතිපට්ඨානෙ දියුණු වෙනකොට. එහෙමයි ස්වාමීන්. අනිත් එක ස්වාමීන් වහන්සේ මම මේ සක්මන් භාවනාව කරනවා ගොඩක් අඩුයි. මට ගොඩක් සීතල දැනෙන හින්දා මම නිතරම මේස් දාලා සපත්තු දාලා තමයි ඉන්නේ. එතකොට එහෙම ඇඳගෙන වුණත් සක්මන් භාවනාව කළාට ප්‍රශ්නයක් නැද්ද? කමක් නැහැ. ඒ කියන්නේ මේ සපත්තු දෙකවත් අඩු තරමින් ගලවලා කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කියන්නේ ඔතෙන්දී යටිපතුල් වලට දැනෙන දැනීම
අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකයි සපත්තු සෙරෙප්පු සම්පූර්ණයෙන් ගලවලා මේ සක්මන් කරන තරමට ඒකේ වාසි සාධක ගතියක් තියෙනවා එක පැත්තකින් භාවනාවට. අනිත් පැත්තෙන් අපිව හොඳට අර පොළවත් එක්ක සම්බන්ධ වෙනවා. අර්ත් වෙනවා කියලා අපි කියනවා. අන්නේ ඒකත් ඉතින් අමතර වාසියක් වශයෙන් අපිට ලැබෙනවා. යාර හුඟා කීතල පරිසරයකදී අපිට ඉතින් මේ මට්ටමට කරගන්න බැරි නම් පොඩ්ඩක් අර තමන්ගේ මේ උණුසුම් පරිසරය සකස් කරගෙන අඩුතරමේ සපත්තු දෙක ගලවලා කරන්න පුළුවන් නම් ඒතර පොඩ්ඩක් හරි අපිට ඒ දැනුවත් බව වර්ධනය වෙච්ච පසුබිම කරගෙන යන්න පුළුවන්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැනේ නිරෝෂ් පියවීර මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් නම් නිරෝෂ් කතා කරන ස්වාමීන් වහන්සේ මේ මට ස්වාමීන් වහන්සේ මේ සක්මලෙන් තමයි මේක වෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්න උත්තරේ මම හිතන්නේ හම්බුණා වාසිකේ කලින් උත්තර දෙනකොට. සක්මන් කරනකොට ගොඩක් වෙලාවට වර්තමාන මොහොතේටම ප්‍රසයිස් මොමන්ට් එකටම වගේ හිත එච්චර ළඟටම එන්නේ නැහැ. කලින් වහන්සේත් එක්ක කතා කරනකොට කියලා තියෙනවා. හැබැයි ගොඩක් ලඟ වෙන්න නිකන් දැන් කායට කකුලට දැනෙන වේදනාව මොහොතින් මොහොත වෙනස් වෙන එකට ඒකත් වෙනවා. ඊට අමතරින් දැන් ඇහැට පේන දේවලු කැඩි යන ගතියට එනකොට දැන් ඇහැටත් ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඒකෙන් ගැළවීමක්ම නැහැ කියන ගතියක් තමයි එන්නේ. ඊට පස්සේ මේ සියලුම දේවල් වේදනයි. අහෙන් විතරක් නෙමෙයි මේ වේදනාවෙන් ඊට පස්සේ කනටත් ඒ චිත්තක්ෂණවලදීම වේදනාව දැනෙනවා වගේ කියන්නේ වෙනස් වෙන් කරගන්න අමාරුයි. නමුත් වෙන් කරගන්න බෑ කියන්නේ දැන් මම ඊසති මේ රහස්පෙන්ග ධර්මදේශනාදී කිව්වා මේ සක්මන කොනේ තියෙන කී එක ඒක දැක්කහම අර කකුලේ තියෙන ස්පර්ශ හීල් එකේ ඉඳලා ටෝ එකට යනකොට තියෙන ස්පර්ශ ගොඩාක් උපහාසිකී වගේ සිම් වේදනා ටික වයින් දැනීගෙන ගිහිල්ලා එකපාරටම ටීවී එකේ මගේම ප්‍රතිබිම්බ දැක්කහම එකපාරටම චක්කු විඤ්ඤාණයට පයින්නවා. ඊට පස්සේ චක්කු විඤ්ඤාණයට තියෙන වේදනා ගොඩාක් නිකන් සීග්‍රයෙන් යනවා කියලා තමයි පේන්නේ. ඊට පස්සේ මම බලන්නේ ඊට පස්සේ දැන් මට පේනවනේ කියපු ගමන් ඊට පස්සේ මම හිතන්නේ වෙනවා. ඔය විදිහට ඒකත් වේදනාවක්ම තමයි මම එතන දැනගෙන ඉන්නේ මේ වේදනාපසනාව කැලලක් වගේ කියලා. ඒකත් ඊට පස්සේ වේදනාවක් වගේම තමයි පේන්නේ. ඊට පස්සේ මම කියලා මම හඳුනා ගන්නවා වගේ එහෙමත් දැනෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ සක්මනේදී වෙන්නේ. හැබැයි අර උභාන්සේ කිව්වා වගේ ලොකු ඒකාග්‍රතාවයක් නම් මේ එහෙම පාගන්කදී නම් එහෙම වෙලා වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඔව් මට නම් හිතෙන්නේ කෙරෙන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් අපිට ඕක වේදනා ශීර්ෂයෙන් අත දක්වන්නත් පුළුවන්. අර ඒකට පැත්තක් ඇත්තටම නිරෝෂ් කිට්ටු කළා මේක ආයතන පැත්තට කිට්ටු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි බලන වෙලාවෙදී චක්කු ආයතනයේ පැත්තෙන් බලන්නෙක් වෙලා. ඇහෙන වෙලාවේදී අහන්නෙක් වෙලා. ඒ ගැන අපි අර්ථ දක්වනකොට අපි හිතන්නෙක් වෙලා. කෙලින්ම එක අතකින් මේ අපි මේ ආයතනවල ඇතිවීමක් නැතිවීමක් මේ දකින්නේ. අපිට මේ පැත්තෙන් දකින්නත් පුළුවන්. ඉතින් ඔය කියන්නේ බුදුරජාණන් වහන්සේ එකපාරක් නෙමෙයි පෙන්ලා තියෙන්නේ. විවිධ පාරවල් පෙන්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇතම් යෝගාවචරයේ එතන ආයතන හට ගන්නා ආකාරය, එතන ආයතන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. වැරද්දක් නැහැ. යන විදිය හොඳයි. තවත් කෙනෙක් එතන සැප වේදනා හට ගන්නා ආකාරය, දුක් වේදනා හට ගන්නා ආකාරය, උපේක්ෂා වේදනා හට ගන්නා ආකාරය දකිනවා. වැරද්දක් නැහැ. හොඳයි. තවත් කෙනෙක් ඒකම මේ එතන ධාතු ලක්ෂණ පහළ වෙනවා. ධාතු ස්වභාවයක් මෙතන තියෙන්නේ. ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. කියලා ඒක දකින්න. ඒකත් හොඳයි. ඒකයි කියන්නේ මේ එකම හැකියාවක්වත් එකිනෙකට එකක් කුඩා නැහැ. කායानुපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, වේදනානුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, චිත්තානුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්, ධම්මානුපස්සනාවත් අතිශය ප්‍රබල කර්මස්ථානයක්. ඒ නිසා අපිට ඒ මොහොතේදී කොයි ප්‍රදේශයේද ඉන්නේ කියන එක එතන තියෙන සුතමේ ඥානයක්. නමුත් අපිට ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් මෙතෙන්දී මම මේ දබන අත්දැකීමට අහු වෙලා නැහැ. මම මේ අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම ගැන දැනුවත් කියලා එතනදී අපි නිවැරදි පථයක පිහිටලා ඉන්නවා. නිවැරදි තැනක පිහිටලා තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අපිට ඒක දිහා ඇත්ත ඇත්තටම දැක ගන්න පුළුවන්.
ඒ ප්‍රදේශයේදී අපි සුතමේ ඥානයක් කියලා කිව්ව ස්වාමීන් වහන්සේ චූට්ටක්. ඔව් සුතමේ ඥානයක් කිව්වේ දැන් අර නිරෝෂ විස්තර කරානේ අර මෙතෙන්දී මම බලන වෙලාවේදී මගේ චක්කු විඥානයක් පහළ වෙන මට බවක් තේරෙනවා. ඊට පස්සේ ඔන්න මම අහනවා. ඒ වෙලාවේ ඔන්න ඇහෙන එකක පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ ඔන්න මම ඒ ගැන හිතන්න යනවා. ඒතකොට මේ හිතන එකක් ගැනයි වෙන්නේ කියලා. එතන ඇත්තම සිද්ධ වෙන්නේ ආයතන භාවනාවක්. ඒක ධම්මානුපස්සනාවටයි අයිති. ඒකයි අර අපි අර සුත්තමේ ඥානයක් අපිට තියෙනවා නම් ඒ විදිහට අපිට ඕනම් මැප් කරගන්න පුළුවන් මෙන්න මේ කැලෙන් තමයි හිටියේ කියලා. ඉතින් ඔය කොයි දේ වුණත් අතිශය නිවැරදි. ඒකයි මට කියන්න ඕනුනේ. ඉතින් අපි ඕවට නම් ගම් දීලා මේක පොතත් එක්ක ඉක්මනටම මැප් කර ගැනීම නෙමෙයි අපේ දක්ෂතාවය. අපි ඒව ගැන කතන්දර ගොතන්නේ නැතුව ඒ අවස්ථානුකූලව කොහොමද මේවා දේවල් හටගන්නේ කොහොමද මේවා නිරුද්ධ වෙලා යන්නේ කියලා අර ඒ සංසිද්ධියෙන් බැහැර වෙලා සංසිද්ධිය දිහා දැකීමේ හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඒක අයිති වෙන්නේ කායानुපස්සනාවටද වේදනානුපස්සනාවටද චිත්තානුපස්සනාවටද ධම්මානුපස්සනාවටද කියන එක ඇත්තටම සුතමේ ඥානයක් වශයෙන් අපිට දියුණු වීම තුළ එතෙන්දී අර අපිට ප්‍රතිපදාව ගැන සැක නැති වෙනවා. ඒක තමයි ඇත්තටම දැන් මං කළේ. දැන් ඔයා කරපු දේ ගැන මම ධර්මානුකූලව මෙන්න මෙතනයි දැන් සිද්ධ වුණේ කියලා මම ඔයාලට පෙන්ලා දීම තුලින් ඔයාගේ සැක දුරු වෙනවා. ඒකයි. ඒ මිසක් ඔතන වැරද්දක් වෙලා නැහැ කිසිසේත්ම. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර මට ඇත්තටම තේරෙලා තිබුණේ නැහැ මේ වෙනපල් මේ වේදනාව දිය බුබුලක් කිව්වල දැන් දිය බුබුලක් හැටියට මම දැක්කේ එක බුබුලක් වලට තාම ඉතින් කියනවා තමයි කොහොමද? ඔව්. මමතර ඔය ඒ වගේ වෙලාවකදී තමයි තේරුනේ මේක බුබුලක් ගැන මේ කතා කරන්නේ. ඔව්. බුබුලු ගොඩාක් ගැන. අනිවාර්යයෙන්ම. බුබුලු ගොඩාක් ගැන නවත්තන්න බෑ ඒක. ඔව්. නවත්තන්නම බෑ. ඔව් ඔව්. ඒක තමයි. ඒ කියන්නේ බුදුහාඳුරේ දෙන උපමා ටික ඔය පේන පින්ඩූපම සූත්‍රයේ දෙන උපමා ටික හරිම ප්‍රබලයි. පුදුම ප්‍රබල උපමා ටිකක් දෙන්නේ ඒක හරිය ලස්සනට ප්‍රායෝගිකව අපි අත්දකින ඒ අපේ අත්දැකීමත් එක්ක හරිය ලස්සනට සැසඳෙනවා. ඒ වේදනාව සම්බන්ධයෙන් දෙන උපමාව තමයි දැන් අද මම ඉදිරිපත් කරේ. ඒ ජලාශයකට බොහොම ධාරානිපාත වර්ෂාවක් වැටෙන්දී. ඒක බුදුහාඳුර කියනවා සරත් සමයේ ජලාශයකට සරත් සමය කියලාම ඒක වචනේ කියනවා. කියන්නේ බොහොම වැසි වසින කාලයකදී අර මේ වැස්සක් වහින මොහොතකදී ඒ දැනෙන බොහොම ප්‍රබලව එතන ජල බුබුලු හට අරගෙන බිඳලා යන ආකාරය තමයි උපමාවට පෙන්වන්නේ. වේදනා බුබුලු උපමා කියලා කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ මම අර සීග්‍රේන් වැටෙන ජලාශයකට සීග්‍රේන් වැටෙන වර්ෂාපතනයක් කියලා එහෙම අහලා දුන්නා මම. වේදනාව කියන්නේ දිය බුබුලක් කියලා විතරයි. ඔව් ඔව්. හොඳයි. තෙරුවන් සරණයි. ඒතර සමන් තමයි ස්වාමීන් වහන්සේ. ඒතර මෙතනින් එහාට මම මොන වගේ දෙයක්ද කරේ? නෑ, ඕක දිගට කරගෙන යන්න. يعني අපිට ඊළඟ පියවරට බලෙන් යන්න බෑ. මේක ක්‍රමානුකූලව වැඩෙනකොට අපිව ඉබේටම ඊළඟ පියවරට පැමිණේවි. ඒකට අපිව අරගෙන යනවා. දහම විසින් අපිව අරගෙන යනවා. ඒ නිසා යන විදිය හොඳයි, කරන විදිය හොඳයි, දිගට කරගෙන යන්න. හිත පුළුවන් තරම් විතරක වලින් අඩුව, ප්‍රපංච වලින් අඩුව, හිතේ කතන්දර ගෙතීම් වලින් අඩුව අර බොහොම මේ නිශ්ශබ්ද නිරීක්ෂකයෙක් මට්ටමේ තියාගන්න පුළුවන් තරමට වඩා සුදුසුයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පැනේ චින්තා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සමාවෙන්න හම්දුනේ ඔබ වහන්සේ පස්සේ කියපු දෙයකට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාව ගැන ඔබ වහන්සේ කිව්ව එක මේ මට දැන් මම භාවනා කරනකොට චතුරාර්යක එහෙම කරනකොට ඉබේටම මෛත්‍රී භාවනාව හැලුණා නිකන් ඒක කරගන්න බැහැ වගේ. ඊට පස්සේ මට නිකන් තේරෙන්න ගත්තා මේ මෛත්‍රී භාවනාවේ කරනකොට නිකන් මමයා වැඩෙන එකයි වෙන්නේ මෙතන වෙන්නේ මමයා හැලෙන එක. ඒකට ඒක නිකන් ටැලි වෙන්නේ වගේ නිකන් මෛත්‍රී භාවනාව ඉබේටම හැලෙනවා. මට නිකන් දැනගන්න ඕන ඔබ වහන්සේ දැන් කිව්ව එකෙන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි අර මමයා හැලෙන නිසා ඉබේ මේ හේතුඵලවාදීට අනුව වෙන දෙයක් ඒක නිසා ඒක පස්සේ එලවන්න අවශ්‍ය නැහැ නේද කියන එක. හරි. ඔව් තේරලා තියෙන එක හරියටම හරි. අපි අර හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙන වෙලාවකදී එකපාරටම ඉතින් සතිපට්ඨානයේ මට්ටමට හිත දාගන්න අමාරු නම් අපි අර පරණ මෛත්‍රී භාවනාවට යමු වෙලා පොඩ්ඩක් හිත ආයි සංසුන් කරගෙන ද්වේෂය සමනය කරගන්න. නමුත් පස්සේ Tamanටම තේරෙනවා මේක දැන් වුණා නැහැ. ඊට වඩා ගැඹුරක දැන් මේ හිත කටයුතු කරන්න පුළුවන්. ඊට වඩා ගැඹුරකට දැන් හිත යනවා.
ඕනේ නම් ද්වේෂයත් ද්වේෂයේ වශයෙන් දකින්න පුළුවන් මට්ටමක් දැන් පහළ වෙනා තියෙනවා නම් එතකොට මෛත්‍රී ගත යුතු නැහැ. ඒ නිසා චතුරාර්යක අපි පාවිච්චි කරන්න ඕනේ අවස්ථානුකූලව. අපි ඉන්න මට්ටම අනුව. එහෙම නැතුව අපි දිගට ඒක කළ යුතුයි කියලා නීතියක් නැහැ. ඒක දැන් ඉබේම ඒක ගිලිහිලා ගිහිල්ලා ඒක එන්නේ නැහැ නිකන්. හරි. හැදෙනවා. හොඳයි. අනේ මොහොමත් පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. අපි හොඳයි. අද අපි එතකොට පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවකටත් ධර්ම සාකච්ඡාවකටත් සම්බන්ධ වුණා. අපිට මේ හරහා කුසල් රාශියක් අත්පත් කරගන්න හැකියාව ලැබුණා. ඉතින් එහෙමනම් අපි මේ ලබාගත් සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු.